සාදු සාදු සදහෙති පින්නතුනි පිනති ඔබ හැමදෙනාම මේ මොහොතේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතයට සවන් යොමු කරන්නට සූදානම්ෙන් පසු වෙන මොහොතක් විශ්වය පුරාවටම යම් කිසි සත්වයකට යම් වචනයක් ශ්‍රවණය කිරීමෙන් සැනසීමක් සහනයක් උදා කරගන්නට පුළුවන්ද ඒ සියලු වචනයන් අතර බුද්ධ භාෂිතයට මුල් තැනක් අග්‍රස්ථානයක් හිමි වෙනවා. එදා මෙදා තුර තුන් කාලයේ පුරාවටම භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ භාෂිතය දෙවියන්ට මිනිසුන්ට පමණක් නෙවෙයි අසරණ තිරිසන් සත්වයන්ට පවා සැනසීම උදා කරන්නට සමත් වුණා. ඒ නිසා බුද්ධ වචනේ ආනුභාවය බුද්ධ වචනේ ශක්තිය මනින්නට පුළුවන් වන විදිහේ යම් වූ ස්වභාවයක් ලෝකයේ තුල නැති තරම්. එනිසා පින් ඇති ඔබ හැමදෙනාම මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකෙක් වෙතින් අසන මේ ධර්මය උන්වහන්සේගේ පුජ්‍යලික අදහසක් වෙන්නට කිසි විටක ඉඩක් නැහැ. උන්වහන්සේලා තම තමන්ට සාපේක්ෂ වූ අවබෝධය තුල ඉඳගෙන බුද්ධ වචනයමයි සත්‍ය වචනයමයි දේශනා කරන්නේ. ඒ නිසා ඒ සත්‍ය වචනය ශ්‍රවණය කරන පින්නති ඔබ හැමදෙනාටම සත්‍ය වචනය විදිහට ඔබට ලැබෙන්නේ යම් දවසක බෝධිසත්වයෙක් විදිහට මහබෝසතාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධයට පත්වීමත් එක්කයි මහබෝසතුන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණේ. අනේ මහබෝසතුන් සම්මා සම්බෝධියෙන් නිවිලා ඒ නිවුණු ස්වභාවය වෙනුවෙන් උන්වහන්සේ යම් වූ ප්‍රතිපදාවක් තුල හික්මුණාද යම් වූ උත්සාහයක් තුල ක්‍රියාත්මක වුණාද යම් වූ වීරියකින් ප්‍රතිපදාව වඩා නිම කළාද ඒ ප්‍රායෝගික වෙච්ච සැනසීම සහනය උදා කරන මාවතයි බුද්ධ දේශනාවක් විදියට ඔබට හෙන්නේ. ඒ නිසා ලෝකයේ පුරා විසිරී සිටින යම් දෙවියෙක් යම් මිනිසෙක් ඕනෑම ආගමකට ඕනෑම ජාතියකට ඕනෑම කුලයකට ඕනෑම ගෝත්‍රයකට අයිති වේවා. එයා මිනිසෙක් නම් එයා දෙවියෙක් නම් මේ ධහම තුලින් නිවෙන්නට සැනසෙන්නට සුවපත් වෙන්නට සමත් වූ ශක්තිය ඒ පින්වත් දෙව් මිනිසුන් තුල පවතිනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ නිවෙන්න අවශ්‍ය වූ ශක්තිය සහිතවයි දෙව් මිනිසුන් විපාක විදිහට ඒ භවය සකස් කරගෙන තියෙන්නේ. ඒ නිසා සත්තා දේව මනුස්සානං දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයා වෙච්ච භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ගුරෝපදේශ වලින් නිවෙන්නට සැනසෙන්නට ශක්තිය දෙවියන් වූ ඔබටත් මිනිසුන් වූ ඔබටත් පවතිනවා. ඒ නිසා මේ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින් නැති දෙවියනේ ඔබත් පින් නැති මිනිසුනේ ඔබත් මේ මොහොත තුල
ඒ බුද්ධත්වයේ උදෙසා බෝසතුන් යම් වූ ක්‍රමවේදයක් අත්හදා බැලුවද උත්සාහ කළාද ඒ උත්සාහය සාර්ථක වුණාද? අන්නේ අති සාර්ථක උත්සාහය තුලින් සාර්ථකත්වයටපත් වූ ක්‍රමවේදයමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා ඔබ සිදු කරන්නේ. තවත් විදිහකින් කියනවා නම් ධර්ම ශ්‍රවණයක් තුල බුදු බව ලැබීමේ ගුණ පවතිනවා. අරහත්වයට පත්වීමේ ගුණ පවතිනවා. මගඵල නුවණින් සැනසීමේ ගුණ පවතිනවා. එසේ ලෝකයෙන් මිදී ලෝකෝත්තරය ස්පර්ශ කිරීමේ ගුණ ධර්මදේශනාවක් තුල නැත්නම් ඒක බුද්ධ ධර්මදේශනාවක් නෙවෙයි. ඒක වෙනත් ධර්මයකට අයිති දේශනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා සෑම මොහොතකම බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් දහම් දේශනා කරන්නේ ඒ නිවීම සැනසීම ඉලක්ක කරගෙනමයි. එනිසා දැන් මේ මොහොතේ ඔබ ශ්‍රවණය කරන මේ දේශනය තුලත් ඒ බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙන නිවීම සැනසීම උදා කරගන්නට පින්නැති ඔබ හැමදෙනාටම භාග්‍ය වාසනාව පවතිනවා. අද දවසේ පින්නැති ඔබ හැමදෙනා වෙනුවෙන් හරි අපූර්ව දේශනාවක් සිද්ධ කරන්න අප කල්පනා කළා. බුදු පියාණන් වහන්සේගේ නිවන් මඟ හරිම විචිත්‍රයි. උන්වහන්සේ ලද අවබෝධය උන්වහන්සේ විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ බෙදාගෙන පැමිණියා. ඒ ධර්ම දාණය බෙදමින් ඒ බෙදීම උන්වහන්සේ විවිධ ක්‍රමවේදයන් ඔස්සේ සිද්ධ කළා. අද දවසේ උන්වහන්සේ හරි අපූර්වට සිදු කළ දේශනයන්ට අනුව අරහත්වය බුද්ධත්වය දක්වා යමෙකුට නිවීම උදා කර දීම වෙනුවෙන් බුදු සමිඳුන් දේශනා කළේ ධර්මයෙන් යම් කිසි හෝ ස්වභාවයක් මේ ආකාරයෙන් ශ්‍රවණය කරමින් උත්සාහ කළ බලන්න පින්නතුනේ. උත්සාහ කළ බලන්නේ ශ්‍රවණය කරන ධර්මයේ තුල මේ මොහොත තුලම හික්මෙන්න. ඊළඟ මොහොතේදී නෙවෙයි. ඊළඟ පැයේදී හෝ හෙට නෙවෙයි. මේ මොහොතේම අවබෝධ කරමින් දැනගනිමින් දැකගනිමින් ඒ දැකගන්න ධර්මයේ තුල මේ මොහොත තුලම හික්මෙමින් මේ මොහොත තුලම අවබෝධයට පත්වීම උදෙසා ශ්‍රවණය තුලම හික්මෙමින් භාවිත කරමින් බහුලීකృత කරමින් වඩමින් පුනපුනා වඩමින් හික්මෙමින් මේ පැයක් එකහමාරක් ඔබ ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ මොහොතත් ඔබට බුද්ධ ශාසනය තුල ඵලදායි යමක් නෙලා ගන්නට ප්‍රමාණවත් කාලයක් වේවි. සමහර වෙලාවට සමහර ඇත්තන් යම් කාර්යයකට වාඩි වෙනවා Tamange උකුලේ දාන්නේ ටිකක් තියාගෙන. වාඩි වෙන වෙලාවේ වාඩි වෙනකොට එහෙම දාන්නේ ටිකක් තියනවා කියලා මතකයි. ටික වෙලාවක් යනකොට අදාළ කාරණාව අවසන් වෙනකොට එහෙම දාන්නේ ටිකක් තිබිච්ච බව එයාට මතක නැහැ. එයා වෙනත් අදහසකින් වෙනත් අරමුණකින් එතන නැගිටලා යනවා. Tamange ඔඩොක්කුවේ තිබිච්ච දාන්නේ ටික එතන බිම හැලෙනවා. එකම එක දාන්නයටයක්වත් රැගෙන යන්නේ නැහැ. අද කාලේ බොහෝ පිරිසක් හරියට ඒ වගේ ධර්ම ශ්‍රවණයට වාඩි වෙනවා.
අගනා වටිනා ධාන්‍ය ටිකක් වගේ ටිකක් දහම් බිඳක් Tamanට ලැබෙනවා. එතනින් නැගිටලා යනකොට අර අසිහියෙන් උකුලේ තිබිච්ච ධාන්‍ය ටික බිම හලලා ගිය කෙනා වගේ වාඩි වුණ කෙනාම නම් නැගිටලා යන්නේ කිසිවක් අවබෝධයේ උදෙසා ඔහුට ලැබුණේ නැත්නම් ඇත්තට මේක දහම් කතාවේදී ගඟට කැපූ ඉනි වගේ. ඒ නිසා එසේ නොවන්නට ප්‍රයෝජන ලබන්නට බුද්ධ ශාසනය පරිභෝජනය කරන්නට ඔබ මේ දේශනාවත් අවස්ථාව කරගන්නට. බුද්ධ ශාසනයේ සුවපත් භාවයට පත්වෙන එක, නිවීමට පත්වෙන එක, සැනසීමට පත්වෙන එක හරි අපූර්ව කලාවක්. උන්වහන්සේ මම කලින් සිහිපත් කළා වගේ උන්වහන්සේගේ විවිධ දේශනාවල උන්වහන්සේ කාරණාව විවිධ විදිහට දේශනා කරනවා. එහෙම සිදු කරන දේශනා අතරේ උන්වහන්සේ මේ සසර ස්වභාවය, උන්වහන්සේ මේ දුක්ඛ ස්වභාවය එක වෙලාවක උපමා කරනවා මහා සැඩපහරකට. එතකොට කවුරු හරි කෙනෙක් දහම් දෙසනවා නම් නැත්නම් බුදු කෙනෙක් දහම් දෙසනවා නම් දහම් දෙසන්නේ මේ සැඩපහරෙන් එතර කරවන්න. සංසාර සැඩපහරෙන් එතර කරවන්නයි මේ දහම් දෙසන්නේ. ඒ සසර සැඩපහර හරි ඡණ්ඩයි, හරි භයානකයි, හරි හිංසාකාරී, හරිම පීඩාකාරී. ඒ ඡණ්ඩ මාරුතේ නිරන්තරයෙන් බොහෝ දේ අහිමි කරනවා, බොහෝ විනාශයන් ගෙනෙනවා. එවැනි විනාශකාරී ඡණ්ඩ වූ හිරිහැරදායක මාරුතයකින්, එහෙමත් නැත්නම් සැඩපහරකින් එතරට යන ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ සසර සැඩපහර තුලම ඉන්න සත්‍යය එයින් එගොඩ කරලා දාන්නට උන්වහන්සේ හරි අපූර්ව ක්‍රමවේදයක් යෝජනා කරනවා. ගොඩක් වෙලාවට ඔබ හිතන්න බොහොම වේගෙන් ගලා යන ගඟකට කවුරු හරි වැටුනොත් එයා කරන දෙකක් තියෙනවා. එකක් තමයි එයා පිහිටා ඉන්න උත්සාහ කරනවා. කොහොම හරි ගිලෙන්නේ නැතුව ජලයේ මතු පිට පිහිටා ඉන්න, ජලයේ මතු පිට ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ පිහිටා ඉන්නත් ඒ වෙනුවෙන් වෑයම් කිරීමකුත් උත්සාහයකුත් ඔහු තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ මේ සැඩපහර තරණය කිරීම යෝජනා කරන්නේ වෑයම් කරන්නෙත් නැතුව පිහිටා සිටින්නෙත් නැතුව, වෑයම් නොකරමින්ද පිහිටා නොසිටිමින්ද මේ සැඩපහර තරණය කරන්න මම කියලා දෙනවා කියලා. උන්වහන්සේ මේ සැඩපහර තරණය කළෙත් එහෙමයි. වෑයම් කළෙත් නැහැ, පිහිටා සිටියෙත් නැහැ. ඒකට උන්වහන්සේ හරි අපූර්ව උපමාවක් දක්වනවා. වෑයම් කළොත් ඉල්පෙනවා. ඒ වගේම පිහිටා සිටියොත් ගිලෙනවා. වෑයම් කරොත් ඉල්පෙනවා. ඒ වගේම පිහිටා සිටියොත් ගිලෙනවා. ඒ නිසා වෑයමකුත් නොකර පිහිටා ඉන්නෙත් නැතිව කෙසේද මේ සසර සැඩපහර තරණය කරන්නේ කියන කාරණාව පෙන්නලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ. එතකොට මේ බුද්ධ ශාසනය හරි අපූර්වයිනේ. දැන් අපි නිතර මේ බුද්ධ ධර්මයේ දේශනා කරන නිසා සමහර පින්නති ඇත්තන් කතා කරලා අහනවා ස්වාමීන් වහන්සේ
අපි දැන් ගොඩාක් ධර්මය අහලා තියෙනවා, ගොඩාක් ධර්මය දන්නවා. ඒ නිසා මට මේ නිවන් දකින්න කුමක්ද මම කළ යුත්තේ? නිවන් දැකීම උදෙසා මා කළ යුතු යමක් තියෙනවා නම් මට ඒක පහදලා දෙන්න කියලා ඉල්ලන අවස්ථා තියෙනවා. එහෙම නිවන් දැකීම උදෙසා යමක් කරන්නට කැමැති බොහෝ පින්වතුන් අහනවා කතා කරලා, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වැඩ ඉන්න තැන්වල සතියක් හමාරක් දවස් 15ක් 20ක් නතර වෙලා නිවන් දකින්න මොන හරි කරන්න ක්‍රමවේදයක් අහගෙන ඒ ටික සතියක් දෙකක් අපිට කරන්න ඉඩක් අවස්ථාවක් තියනවද කියලා. මේක ටිකක් හරි එක පැත්තකින් අහිංසක ඉල්ලීමක් වගේම එක පැත්තකින් මා පුදුම කරවන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ සසර සැඩ පහර තරණය කරන්නට කියන්නේ වෑයම් කරන්නෙත් නැතුව ඒ වගේම පිහිටා සිටින්නෙත් නැතුව. ඒතර මේ වචන දෙක ඇතුලේ හරි අපූර්ව කතාවක් තියෙනවා. දැන් ඔබ සසර සැඩපහර තරණය කරන්න, නිවන් දකින්න කරන්න දෙයක් ඉල්ලනවානේ. ඇත්තටම පින්නතුනේ මේ බුද්ධ ශාසනය ඇතුලේ නිවන් දැකීම උදෙසා කරන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම බුද්ධ ශාසනය තුල නිවන් දැකීම වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. නිවන් දැකන්නට බුද්ධ ශාසනයේ කරනවා නම් කරන්න තියෙන්නේ අලුතෙන් මොකුත් කරන එක නෙවෙයි. මෙච්චර කාලයක් කර හිටපු එක නතර කරන එක. ඒක ඔබ හිතනවට වඩා කොච්චර පහසුද බලන්න. මොන හරි දෙයක් අලුතෙන් කරන්න, අලුතෙන් ආරම්භ කරන්න, අලුතෙන් පටන් ගන්න දරන උත්සාහය. එහෙම එකක් පටන් අරගෙන ඒක ජයග්‍රහණය හෝ සාර්ථකත්වයේ කරා ගෙන යන්න මොනතරම් අපහසුද? හැබැයි ඔබට හරි අපූර්ව බොහොම පහසු දෙයක් කරන්න තියෙන්නේ. ඒ තමයි ඔබ මෙච්චර කල් මේ මුලක් මැදක් අගක් නොපෙනෙන සංසාරයක් පෙනෙනවා නම් දකිනවා නම් ඒ සසර පුරාවට ඔබ යමක් කර ආවනම් ඒ කර හිටපු දේ තුල නැවත නැවතත් ඔබ ලෙස දකින ඔබේ සසර සැකසුණා නම්, දුක සැකසුණා නම්, එහෙනම් ඒ සසර හදන, දුක හදන, ඔබට ඔබව හදන වැඩපිළිවෙල නතර කරන්න පින්නතුනේ. ඉවරයි. ඒ නතර කරන තැනදී වෑයම් කරන්න වෙන්නෙත් නැහැ. ඒ නතර කරන තැනදී පිහිටා ඉන්න වෙන්නෙත් නැහැ. කර හිටපු එකක් නතර කරන්න වෑයම් කරන්න ඕනේද? වෑයම් කරන්න ඕනේ මොකටද? කරගෙන ඉස්සරහට යන්න. වෑයම් කරන්න ඕනේ මොකටද? පිහිටා සිටින්න. හැබැයි කර හිටපු දේ නතර කරන්න වෑයම් කරන්න ඕනේ නැහැ. කර හිටපු දේ නතර කරන්න පිහිටා සිටින්න ඕනේ නැහැ. එය තුලම කර හිටපු දේ නතර කරන්න එක මොහොතක ඇතිවන ප්‍රඥාවේ විකසිත වීමක් හොදටම ප්‍රමාණවත්. එයාට ඒ අදාළ දේ නතර කිරීම උදෙසා, ඒ නතර කිරීම වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියන කාරණාව තේරෙන්නට විතරයි ඕනේ. ඒ ඇයි නතර කල යුත්තේ කියලා තේරෙන්න විතරයි ඕනේ. කොහොම හරි එහෙමත් නැත්තම් තවත් විදියකින් කියනවා නම් මෙච්චර කාලයක් මේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ හිස් දෙයක්, වැඩකට නැති දෙයක්, සාරයක් නැති දෙයක්, දුකකට අයිති දෙයක්, පීඩාවට අයිති දෙයක්, අනාර්ය වූ දෙයක්, එහෙමත් නැත්තම් කිසිම වටිනාකමක් හරයක් නැති දෙයක් කියලා තේරුණාට පස්සේ එයා ඒ කර හිටපු දේ නතර කරලා දානවා. එතකොට එයාට තේරෙන්න ඕනේ කර හිටපු දේ අනාර්ය වූ, හිස් වූ, වැඩකට නැති, හරයක් නැති, ලාභයක් නැති,
යහපතක් නැති දෙයක් කියන අවබෝධයටපත් වෙන්න විතරයි අවශ්‍ය කරන්නේ. ඒ අවබෝධයත් එක්ක එයා මෙපමණ කාලයක් කරමින් හිටපු දේ නතර කරනවා. ඒ නතර කිරීම තුළ එයා බුද්ධ ශාසනයෙන් අවශ්‍ය කරන ඵල නෙලා ගන්නවා. දැන් අපි හොඳ තැනකට ආවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ සසර සැඩපහර තරණය කරන්නට කියන්නේ පිහිටා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව. ඒතර මේ වෑයම් කරන්නෙත් නැතුව පිහිටා සිටින්නෙත් නැතුව තරණය කරන්නට කියන සැඩපහර කාමයෙන් පිරිච්ච එකක්. දෘෂ්ටීන්ගෙන් පිරිච්ච එකක්. භවයන්ගෙන් යුක්ත එකක්. අවිද්‍යාවෙන් යුක්ත එකක්. එතකොට මේ අවිද්‍යාවේ සැඩපහර, භවයේ සැඩපහර, දිට්ඨීන්ගේ මිත්‍යා දෘෂ්ටියේ සැඩපහර, කාමයේ සැඩපහරයි මේ තරණය කරන්න වෙන්නේ. එතකොට මේ තරණය කරන්න වෙන කාමයේ සැඩපහරට ඔබ අහු වෙලා ඉන්නේ. ඒ තරණය කරන්නට වෙන භවයේ සැඩපහරට ඔබ අහු වෙලා ඉන්නේ. ඒ තරණය කරන්නට වෙන මිත්‍යා දෘෂ්ටියේ සැඩපහරට ඔබ මුලා වෙලා ඉන්නේ. ඒ තරණය කරන්නට වෙන අවිද්‍යාව තුල කිමිදිලා ඉන්නේ. එතකොට එහෙමනම් ඒ සැඩපහර තරණය කිරීම උදෙසා නිවැරදි තාක්ෂණයක් ලබා දීමක් බුද්ධ ශාසනයක් තුළ සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව ක්‍රමවේදයක් යෝජනා කරන්නේ සසර සැඩපහර තරණය කිරීම උදෙසා ඔබට මෙච්චර කාලයක් ඔබ මොනවා හෝ කළා නම් ඒ කරපු හැම දෙයක් තුලම සැඩපහරේ ඡණ්ඩ බව වැඩ වුණා විතරයි. නැත්තම් සැඩපහර නිර්මාණය වුණා විතරයි. නැත්තම් තව තවත් ඔබ සැඩපහරටම එකතු වුණා විතරයි. හැබැයි යම් විදියකින් ඔබට පුළුවන් නම් මේ සැඩපහරෙන් බොහොම සුවසේ තරවන්න, වෑයම් කරන්නෙත් නැතුව, පිහිටා සිටින්නෙත් නැතුව, අන්තවලට වැටෙන්නේ නැතුව, බොහොම සුවදායි මජ්ක්‍ධිමා පටිපදාවක් තුළ, සම්මා පටිපදාවක් තුළ, මැදුම් පිළිවෙතක් තුළ. එතකොට මැදුම් පිළිවෙතක්, එහෙනම් පිළිවෙතක් නම් කරන්න දෙයක් තියෙනවානේ. ඇත්ත, පිළිවෙතක් නම් කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න තියෙන දේ තමයි කර කර හිටපු එක නතර කරන එක. කර කර ඉන්න එක නතර කරනවා කියන්නේ අමුතුවෙන් දෙයක් කරනවා කියන එක නෙවෙයි. මොකද්ද පින්නතුනේ ඔබ මේ කර කර ඉන්න දේ? කර කර ඉන්න දේ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාවෙන් සංඛාර සැඩපහර හදනවා පින්නතුනේ. අවිද්‍යාව තුල ඉඳගෙන සංඛාර නැමැති සැඩපහර ඔබ නැවත නැවතත් සකස් කරනවා. මේ සංඛාර සැඩපහර සකස් කරනවා කියලා කියන්නේ දුක සකස් කරනවා කියන එක. මේ සැඩපහර සකස් කරනවා කියලා කියන්නේ සංසාරය සකස් කරනවා කියන එක. මේ සැඩපහර සකස් කරනවා කියලා කියන්නේ ඔබව හදා ගන්නවා කියන එක. හැබෑවටම ඔබ නොවන ඔබ හදා ගන්න තැන, ඔබ නොවන ඔබ නිර්මාණය කරගන්න තැන, ඔබ ලෙස ඔබ මුලාවටපත් වෙච්ච තැන. එනිසා අවිද්‍යාවෙන් මිදෙන තැනදී ඔබ යයි ඔබ givisගෙන හිටපු ඔබෙන් ඔබ නිදහස් වෙනවා. ඇත්තටම නිවන් දකින දවස ඔබ මායාවෙන් නිදහස් වෙන දවස නෙමෙයි. ඇත්තටම පින්වතුනේ ඔබ නිවන් දකින දවස ඔබ කාගෙන් නිදහස් වෙන දවසද? ඔබෙන් නිදහස් වෙන දවස. හැබැයි ඔබ හැමදාමත් දැඟලුවේ, ඔබ හැමදාමත් පිහිටා සිටමින් වීර කලමින් කලේ ඔබවම නඩත්තු කරන්න, ඔබවම රැක ගන්න, ඔබව ආරක්ෂා කරන්න. ඔබ කියලා කෙනෙක් හදාගෙන ඒ ඔබට හදාගත්ත ඔබට වටිනාකමක් දීලා ඒ වටිනාකම තුල ඉඳගෙන අවිද්‍යාවෙන් තුල ඉඳගෙන කාමයේම සොයමින්, කාමයේම පතමින්, කාමයේම කැමැත්තෙන්, කාමයේම බලාපොරොත්තුෙන්, කාමයේම හඹාගෙන
නැවත නැවතත් ලෝකයේ තුලම කිමිදෙන්නට උත්සාහ කළා. එනිසා ඔබට හැකි වුණොත් යම් දවසක ඔබෙන් මිදෙන්න, එදාට තමයි ඔබ බුද්ධ ශාසනයට අයිති වෙන්නේ. එදාට තමයි ඔබ බුද්ධ ශාසනය තුල සන්තර්පණය වෙන්නේ. එදාට තමයි ඔබ බුද්ධ ශාසනය පළ නෙලා ගන්නෙ. ඒ නිසා ඔබට ඔබ ඉන්නකම් සසරක් තියේවි. ඔබට ඔබ ඉන්නකම් දුකක් තියේවි. ඔබ ඔබෙන් නිදහස් වෙච්ච දවසට කම්මස්සකාරකෝ නත්ති විපාකස්සච වේදගෝ සුද්ධ ධම්මා පවත්තන්ති. එදාට ක්‍රියාවක් තියේ කරන්නෙක් නොසිටි. විදීමක් තියේ විදවන්නෙක් නොසිටි. නැත්තම් විදින්නෙක් නොසිටි. සිද්ධියක් විතරක් තියේ. ඇත්තටම මේ ලෝකේ කිසිවක් නැහැ නෙමෙයි. ඇත්තටම මේ ලෝකේ කවුරුත් නැහැ කියලා කියන්නේ. මේ ලෝකේ කිසිවක් නැහැ කවුරුත් නැහැ කියලා බුද්ධ ශාසනය කොහෙවත් උගන්වන්නේ නැහැ. මේ විපාක ලෝකයක් පවතිනවා. ඒ විපාක ලෝකයේ පින්නතුනේ අපි කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අවිද්‍යාව පවතිනකන් අවිද්‍යාව තුල ඉඳගෙන මේ සංකාර ලෝකයේ සකස් වීම තුල සැකසෙන දුකේ ක්‍රියාත්මක භාවයේ තමයි අවුල තියෙන්නේ. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිවීම. කුමන සත්‍යයක් පිළිබඳව අවබෝධයක් නැතිකමද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය නොමැතිවීම නැමැති අවිද්‍යාව තුල ඉන්නකම් ඒ සත්‍ය ස්වභාවයට දිගින් දිගට පවතින්නට එයා ඒ පැවැත්ම වෙනුවෙන් සංකාර සමුදය කිරීම සිද්ධ කරනවා. සංකාර සමුදය කරනකම්ම පැවැත්ම කැඩෙන්නේ නැතුව දිගටම ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව තුල ඉඳගෙන මේ සංකාර ගොනු කිරීම ගොඩනැගීම තුල දිගට මේ ක්‍රියාත්මක වෙන්නේ සංසාරේ. එහෙමත් නැත්නම් මේ දුකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුද්ධ ශාසනය තුල මම කලිනුත් යෝජනා කළේ දැන් මෙච්චර කල් මේක කර මේ අපි මේ දිග සංසාරයක් කතා කරනවා, කෙලවරක් නැති සංසාරයක් කතා කරනවා, මහා දිග සසරක් ගැන කතා කරනවා, කොහේදෝ දිග සංසාරේ කාවා කියලා කතා කරනවා, තව සංසාරේ ගොඩාක් දිගට යන්න තියෙනවා කියලාත් කතා කරනවා. එහෙම යන්න තියෙන ඒවා, එන්න තියෙන ඒවා, ආපු ඒවා, ගිය ඒවා කොහම වුණත් ඔබේ සසර ඔබ නිර්මාණය කරගන්නේ මේ මොහොතේ. ඔබේ දුක ඔබ නිර්මාණය කරගන්නේ මේ මොහොතේ. හැබැයි අවිද්‍යාව තුල ඉන්නකම් ඔබට ඔබ ඉන්නකම් ඔබට ඔබ ආපු සසරක් සහ ඔබ යන සසරක් තියෙනවා. ඒක හරි. එතෙන්ට ඒක හරි. ඔබ අවිද්‍යාව තුල ඉන්නකම් ඒ අවිද්‍යාව තුල ඉන්න ඔබට ඔබ ආපු සසරක් තියෙනවා. හැබැයි හරියට ආර්ය න්‍යායට ආවට පස්සේ හරියට ආර්ය න්‍යාය ආර්ය දේශනේ වැටුණාට පස්සේ ඔබේ සසර ඔබ තුල සමුදේ වෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ සමුදේලා නිරුද්ධ වෙලා යන සසරක් දකින්න පුළුවන් නම් ඒ සසර දකින්න තැනදී ඔබ මෙච්චර කල් ගෙවාගෙන ආව පරාක්තරක් නොපෙනෙන සසරක් ඔබෙන් ශුන්‍ය වෙලා යනවා. ආපහු දිගට යන්න තියෙන කෙලවරක් නැති සසරක් ඔබෙන් ශුන්‍ය වෙලා යනවා. මේ මොහොතේ සමුදේලා නිරුද්ධ වෙලා යන ඒ සසර සමුදේ නිරෝධය වෙන උදේය විදියට දකින්නකොට ඔබට මේ මොහොතේ ඔබේ සසර මැරලා යනවා. මේ මොහොතේ ඔබේ සසර ඔබට මැරෙනකොට මේ මොහොතේ ඔබට ඔබව මැරෙනවා. මේ මොහොතේ ඔබට ඔබව මැරෙනකොට මේ මොහොතේ ඔබ ඔබෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ ඔබ ඔබෙන් නිදහස් වෙනවා කියන්නේ ඔබ සසරෙන් නිදහස් වුණා කියන එක. ඔබ සසරෙන් නිදහස් වුණා කියන්නේ ඔබ දුකෙන් නිදහස් වුණා කියන එක. ඔබ දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ ඔබ බුද්ධ ශාසනය තුල ඵල නෙළුවා කියන එක. ඇත්තට මේ ඵල නෙලා ගන්නකොට එතන ඔබට ඔබව නැහැ. ඒ ඵල නෙළුවේ ඔබයි කියලා අදහසක් එතන නැහැ. හැබෑවටම වෙලා තියෙන්නේ කර හිටපු එකක් නතර කරලා විතරයි. හැබෑවටම වෙලා තියෙන තිවිච්ච අවිද්‍යාවක් නැති වෙලා ගිහිල්ලා විතරයි. තිබිච්ච ගින්නක් නිවිලා ගියා.
ගින්න කාටදයිද? ගින්න කාගේද? ගින්න කොහෙන් ආවද? එහෙම එකක් නැහැ. ගින්නක් තිබුණා නෙවුණා. අවිද්‍යාවක් තිබුණා නැති වුණා. අවිද්‍යාවක් තිබුණා විද්‍යාව පහළ වුණා. එහෙනම් අවිද්‍යාව තිබුණේ මටයි විද්‍යාව පහළ වුණේ අවිද්‍යාව නැතිලා විද්‍යාව පහළ වුණේ මටයි කියලා අදහසක් එතන එන්නේ. අවිද්‍යාව තියනකන් තමයි අවිද්‍යාව තියෙන කෙනෙක් දකින්නේ. ඔබට තේරෙනවද? අවිද්‍යාව තියනකන් අවිද්‍යාව තියෙන කෙනෙක් දකිනවා. අවිද්‍යාව නැති වෙනකොට අවිද්‍යාව නැති වෙනවා කියන්නේම අවිද්‍යාව තිබිච්ච කෙනත් නැහැ, අවිද්‍යාව දුරු වෙච්ච කෙනත් නැහැ. එතකොට මේකෙන් අදහස් කරන්නේ සතෙක් පුජ්‍යලයක් නැහැ කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ ඉන්නවා කියන එකත් නෙමෙයි. මෙතනින් අදහස් කරන්නේ හැබෑවටම යම් වූ ස්වභාවධර්ම තුල සැකස්මක් තිබුණා. ඒ සැකස්ම පිළිබඳව ඒ සැකස්ම තුල යම් වූ අනිතු ඵලයක් සැකසෙන ක්‍රමවේදයක් තිබුණා. අන්නේ සැකසෙන ක්‍රමවේදය සැකසෙන හේතුව නිරුද්ධ වුණා. එතනින් එහාට අනිතු ඵලය සැකසීමේ ශක්තිය දුර වෙලා ගියා. අනිති ඵලය සැකසීමේ ශක්තිය දුර වෙලා ගියා කියන්නේ කෙනෙක් ඉන්නවා කියන එකවත් නැත කියන එකවත් නෙවෙයි. ඒක නිසා ඔබට මම මේ පුංචි වෙලාවේ කියලා දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ සංකාර ස්වභාවයෙන් මේ සසර සැඩපහර මේ අවිද්‍යාව තුල ඉන්නකම් මේ සත්‍ය නොදන්නකම් සත්‍ය අවබෝධයක් නොමැතිකම නිසා දිගට මේ සසර ස්වභාවයේ දුක සකස් කරන ස්වභාවය තුල මේ ක්‍රියාත්මක භාවය නතර කරන්නේ කොහොමද? දැන් අපි මේක පදනම් කරගත්තෙත් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ දිගට කර හිටපු එකක් නතර කරන එක කියලානේ. එහෙනම් ඇත්තටම අපි කුමක්ද නතර කළ යුතු වන්නේ? එතකොට අපි වචනයක් විදියට කිව්වා අවිද්‍යාව තුළ ඉඳගෙන මේ සංකාර අවිද්‍යාවෙන් සංකාර කරන එකයි නතර කරන්න ඕනේ. එතකොට මොනවද මේ සංකාර කියලා කියන්නේ? එතකොට ඒ වචන විදියට කියනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර, නැත්නම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා ඔහොම කියනවා. එතකොට මෙතන මේ සංකාර කියන කතාවේදී පොඩ්ඩක් ඒක පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍ය කරනවා. සංකාර කියන ස්වභාවයේදී විශේෂයෙන් මේ අபிසංකාර බවට පත්වීම තමයි දුරු කළ යුතු වන්නේ. එතකොට සංකාර කියලා කියන්නේ මානසිකාරය කරන එකට. දැන් සංකාර ස්වභාවයකදී කරන්නේ යම් වූ මානසිකාරයක් තුල තමයි මේ සංකාර සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සිතිවිලි සංස්කරණය කරමින් දිගට මේ සිතිවිලි සංස්කරණය කරන එකට. නැත්තම් යමක් දිගට මානසිකාර්ය කිරීමකට තමයි. එහෙමත් නැත්නම් තවත් විදියට යම් වූ යම් සිතිවිලි ඔස්සේ දිගින් දිගට ඒ සිතිවිලි ඔස්සේ ක්‍රියාත්මක භාවයක් ඇති කරගන්න එකට සංකාර කියලා කියනවා. එතකොට මෙන්න මේ විදියට දිගට සිතිවිලි සකස් කිරීමෙන් සත්වයාගේ පැවැත්ම ක්‍රියාත්මක වෙනවා. මොකද සත්වයාට පැවැත්මක් තියෙන්නේ මේ විදිහට දිගට ක්‍රියාත්මක වෙමින් විඥාණය සමුදය භාවයට පත්වීමත් එක්ක තමයි මේ සත්වයාට පැවැත්මක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ස්වභාවයේදී සංකාර නොකරුවොත් විඥාණයට පැවැත්මක් නැහැ. සංකාර කරන තාක්කල් විඥාණයට පැවැත්මක් තියෙනවා, සත්ත්වයට පැවැත්මක් තියෙනවා, භව සකස් කරන්නට පැවැත්මක් තියෙනවා. සංකාර නොකරන තැනක විඥාණයට පැවැත්මක් නැහැ. ඒ නිසා සංකාර නොකරන ස්වභාවයක දිගට මේ පැවැත්මක් පිළිබඳව කතාවක් කරන්න හම්බෙන්නේ නැහැ. මෙතෙන්දී හැබැයි හොඳට තේරුම් ගන්නට අවශ්‍ය කරන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි යම් විදිහට විඥානයේ පැවැත්ම වෙනුවෙන් ඇලීම් ගැටීම් ඔස්සේ යම් ආකාරයට ඇලීම් ගැටීම් ඔස්සේ මේ සංකා ඒ මොහොතේ කාම ගුණත් එක්ක බැඳිලා ඇලෙන ගැටෙන ස්වභාවයක් තුල
අபிසංස්කාර ස්වභාවයක් සකස් වෙනවා. එනත මේ සංකාර කියන ස්වභාවයම නෙමෙයි අවුල තියෙන්නේ. රාග දේශ වල සිදුවන රාගයෙන් ද්වේෂයෙන් සිදුවන ඇලීම් ගැටීම් වල ස්වභාවය තුල තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා ඒ ඔස්සේ සිදු කරන මේ අபிසංස්කරණ ක්‍රියාවලිය තමයි හැබෑවටම නතර වෙන්න ඕනේ. එතකොට දැන් මේක හිමීම් පරිස්සමට තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව තුල ඉඳගෙන සංකාර සකස් වෙන සිද්ධිය. එහෙම නැත්නම් මේ සංකාර සකස් වෙනවා කියන එක තමයි නැවත භවයකට යන්න අවශ්‍ය කරන ශක්තිය සමුදේ වෙන තැන. මේක සමුදේ වෙන්නේ ඇලීම් ගැටීම් ඔස්සේ දිගට මානසිකාරය කරමින් ක්‍රියාත්මක වීම නිසා. දිගටම Taman ගන්න අරමුණු රාගයෙන් බැඳෙමින් ද්වේෂයෙන් ගැටෙමින් දිගට ඒවම මානසිකාරය කරමින් ඒ ඔස්සේ දිගට මේ සසර පවතින්න අවශ්‍ය කරන දේ සමුදේ කරන නිසා. එතකොට ඒ දිගට ඇලීම් ගැටීම් ඔස්සේ මේ සසර ක්‍රියාත්මක භාවය පවත්වන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දීම නතර කරන්නට ඕනේ. එතකොට මේ ක්‍රියාත්මක භාවය පවත්වන්න අවශ්‍ය කරන ශක්තිය තුල තමයි මේ අபிසංකාර කියන ස්වභාවය පවතින්නේ. එතකොට එතන තියෙන අபிසංකාර ස්වභාවය. එතකොට අபிසංකාර භාවයටපත් නොවි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන ස්වභාවයෙන් මේක නතර කරගන්න පුළුවන් නම් එතකොට අර සසර සැඩපහරට අවශ්‍ය කරන ශක්තිය සමුදේ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන කතාවේදී සංකාරවල අපිට වැදගත් කොටස වෙන්නේ ඒක සංකාර කියන වචනේදී මේ අபிසංකාර නිරෝධයක් තමයි මෙතන සිද්ධ වෙන්න ඕනේ. දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙන සංකාර කිව්වට මේ සංකාරයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අවිද්‍යාවෙන් සකස් වෙන අபிසංකාර. ඔබට මම ඒක හිමින් කියලා දෙන්නම්. අවිද්‍යාව තුල ඉඳගෙන සකස් වෙන සංකාරය පුඤ්ඤා පිනට අනුව සකස් වෙන සංකාර, පාපයට අනුව සකස් වෙන සංකාර, ධ්‍යාන වලට අනුව සකස් වෙන සංකාර තමයි මේ සසරට අවශ්‍ය වෙන පින පාව විදියට මේ සසර සත්වයා රැගෙන යන්නේ. එතනයි ඒ සසරට අවශ්‍ය කරන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව ඒ කාය සංකාරයක්, වචී සංකාරයක්, චිත්ත සංකාරයක් මට්ටමින් උදාහරණ විදියට බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේ නමකගේ රාගයෙන් නොබැඳී ද්වේෂයෙන් නොගැටි අදාළ ක්‍රියාව විතරක් සිද්ධ වෙන තැනක ක්‍රියාසිතක් විතරක් සහිතව ක්‍රියාත්මක වෙන තැනක අபிසංකාර ස්වභාවයක් නැහැ. අபிසංකාර ස්වභාවයක් නැත්නම් සසර සකස් වීමක් නැහැ. සසර සකස් වීමක් නැත්නම් දුක සකස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලාත් ඇසින් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දනිනවා, දිවෙන් රස දැනගන්නවා. හැබැයි සුවිමුක්ත චිත්තෝ භගවා උන්වහන්සේලා නිදහස් වූ සිතකින් වාසය කරන්නේ අபிසංස්කාරණය කිරීමක් උන්වහන්සේලා තුල සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේලා තුල සකස් වෙන සංකාර ස්වභාවය කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන තැන නතර වෙනවා. ඒක අවිද්‍යා නිරෝධයක් නිසා අபிසංස්කරණය කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ අවිද්‍යාව දුරු වෙලා. අවිද්‍යාව දුරු වෙච්ච නිසා එතන කාය වචී චිත්ත කියන තැනින් විතරක් නතර වෙන අபிසංකාර කියන ස්වභාවයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මට කියන්න ඕනකම තිබ්බේ දැන් මෙච්චර කාලයක් අවිද්‍යාව තුල ඉන්න සත්වයා සත්වත්වයේ තුල ඉන්න ස්වභාවය තුල ඉන්නකම් රාගයෙන් යුක්තව ඉන්නකම් ද්වේෂයෙන් යුක්තව ඉන්නකම් මෝහයෙන් යුක්තව ඉන්නකම් නිරන්තරයෙන් මේ අවිද්‍යාව තුල ඉඳගෙන අபிසංකාර සමුදය කිරීමේ ක්‍රියාවලිය තුල දිගට මේ සසර සමුදය වෙවි දුක සමුදය වෙවි ඉස්සරහට යamak සිද්ධ වෙනවා. එහෙම යන ස්වභාවය තුළ දැන් එයාට මේ අමුතුවෙන් මේක වෙනුවෙන් කරනවා කියලා එයාට කරන්න තියෙන්නේ මේ අවිද්‍යාව දුරු කරගැනීම උදෙසා
ඇත්තටම අවිද්‍යාව තුලින් සමුදය වන මේ දුකේ ලෝකයේ ස්වභාවය පිරිසිදු දැනගන්න යාට දහම් අසන්න වෙනවා. අවිද්‍යාව තුලින් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සමුදය වන මේ දුකේ ලෝකයේ ස්වභාවය පිරිසිදුව දකින්න එයාට හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. එහෙම ධර්ම ශ්‍රවණය කළාට පස්සේ මෙච්චර කල් මේ අවිද්‍යාවක ඉඳගෙන මේ හදලා තියෙන්නේ අනිත්‍ය දෙයක්. මේ අවිද්‍යාව තුළ ඉඳගෙන හදලා තියෙන්නේ දුක් වූ දෙයක්. මේ අවිද්‍යාවක් තුළ ඉඳගෙන හදාගෙන තියෙන අනාත්ම වූ දෙයක්. ඒ හදාගෙන තියෙන මෙච්චර මේ අවිද්‍යාව තුළ ඉඳන් ගොඩනගලා තියෙන දේවල් පටිච්ච සමුප්පන්නයි, සංකතයි, ඡේවන ස්වභාවයෙන් යුක්තයි, වයවන ස්වභාවයෙන් යුක්තයි, නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම ප්‍රත්‍යෝපන්නව සකස් වෙලා ප්‍රත්‍යනිරෝධයෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. හට ගන්න ස්වභාවයෙන් වයවන ස්වභාවයෙන් යුක්තයි. කොටින්ම කියනවා නම් අනිත්‍යතාවයෙන් යුක්තයි. අනේ මේ අනිත්‍ය වූ දහමක් තියාගන්න, රැකගන්න, පරිස්සම් කරන්න නේද මේ ජීවිත කාලයක් පුරාවටම මොකද්දෝ මුලාවක ඉඳගෙන, මොකද්දෝ අවිද්‍යාවක ඉඳගෙන මෙච්චර කාලයක් මේ මැරිලා නැහිලා තියෙන්නේ. මේ මහා මුලාවක අවිද්‍යාවක ඉඳගෙන රැකගන්න බැරි, පවත්වන්න බැරි, තියාගන්න බැරි, ආරක්ෂා කරගන්න බැරි ධර්මයක් තියාගන්න, රැකගන්න, පරිස්සම් කරගන්න නේද මේ දැඟලුවේ කියලා තේරෙනකොට ඒ තේරෙනකොටම තේරෙනවා, දැනෙනවා නෑ මේ කරලා තියෙන්නේ මෝඩ වැඩක්. මේ කරලා තියෙන දේ තුල කිසිම හරයක් සාරයක් නෑ. මම මෙච්චර කල් වැරදි අවබෝධයක් තුල ඉඳගෙන මොනවදෝ දේවල් ටිකක් කරලා, මම මෙච්චර කාලයක් නොකල යුතු දෙයක් කරලා, ඒකල සෑම දෙයක්ම අයිති දුකටයි, ඒකල සෑම දෙයක්ම අයිති අසහනයටයි, ඒකල සෑම දෙයක්ම අයිති සසරටයි. ඒ නිසා සසරට අයිති, දුකට අයිති, අසහනයට අයිති දේවල් මං තව තවත් කරනවාද, නැත්තම් මම මේ කර හිටපු එක නතර කරනවාද කියන තීරණයට එන්න එයාට ඒ ස්වභාවය හොඳටම ප්‍රමාණවත්. මේක ගැන මේකෙදි මේ කරන්න ඕන දේ පිළිබඳව කියපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ නම ලටුකිකෝපම සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන විදිය මම ඒ විදියට ඔබට සිහිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදායි මේ කාම ගුණය 5 දෙනෙක් ඉන්නවා. උදායි කියන්නේ නමක්, ස්වාමීන් වහන්සේ නමක්ගේ නමක්. උදායි මේ කාම ගුණය 5 දෙනෙක් ඉන්නවා. මොනවද මේ කාම ගුණය 5 දෙනා? ඒ කාම ගුණය 5 දෙනා තමයි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගත යුතු. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගත යුතු වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික බලන්න. ඉෂ්ඨකාන්ත මනවඩන ප්‍රිය සෝභා ඇති කාම නිශ්චිත රාගෝපත්තියට හේතු. හරි අපූර්ව වචන ටිකක් එක්ක තමයි මේක දාන්නේ. උදායි මේ කාම ගුණය 5 දෙනෙක් ඉන්නවා. කාම ගුණය ඒ වචනේත් හරි වැදගත්. කාම ගුණ 5ක් තියෙනවා. මේ කාම ගුණ 5 තමයි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගන්න පුළුවන් වෙන ඒවා ලක්ෂණ ටිකක් කියනවා. ඇහෙන්, කයෙන්, දිවෙන්, කයෙන්, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගන්න පුළුවන් වන මේ කාම ගුණයන්ගේ ලක්ෂණ ටිකක් කියනවා. ඉෂ්ඨ, කාන්ත, මනවඩන, ප්‍රියසෝභා ඇති, කාමනිශ්චිත, රාගෝපත්තියට කරුණු වූ. මොනවද මේ කාම ගුණ ටික? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔන්නෝව ටිකක් තියෙනවා කියනවා. ඒක හිමින් තේරුම් ගන්න. උදායි මේ කාම ගුණය 5 දෙනෙක් ඉන්නවා. ඒතකොට කාම ගුණය 5 දෙනා තමයි ඔය අන්තිමට කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. කාම ගුණය 5. ඒතකොට ඒ කාම ගුණය 5 ගුණ ටිකක් කිව්වනේ. මොනවද ඒ ගුණ ටික? ඒ කාම ගුණය මෙහෙම ඒවලු.
ඒ වුණාද ඉෂ්ටයි කාන්තයි මනාපයි මනවඩනවා පිය ශෝභා ඇති කාමෝපනිශ්චිතයි කාමයට උපනිශ්චිතයි කාමෝපනිශ්චිතයි කාමයට උපනිශ්චිතයි රාගෝත්පත්තියට හේතු රාගය උපදින්න හේතු විදියටමයි හේතු වෙන විදියටමයි මේක සැකසීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ කාම ගුණ පහක් තියෙනවා. දැන් මෙච්චර කාලයකට අපි හිතන් හිටියේ ඕවා කාම ගුණ කියලාද? නෑ කාම කියලා. මෙච්චර කාලයකට අපි හිතන් හිටියේ ඕවා කාම ගුණ කියලා නෙමෙයි ඕවා කාම කියලා. ඒවා කාම කියලා හිතාගෙන මෙච්චර කල් අපි ඕවා හොයන් ගියේ නැද්ද? ඇහැට පෙනෙන රූප හොයාගෙන යන එක නේද නාකි වෙනකන් කලේ. කනට ඇහෙන ශබ්ද පිය වඩන මන රාගෝපනිශ්චිත කාමයට හිත කර වූ ඒවා ශබ්ද හොයන් ගියේ නැද්ද? රූප හොයන් ගියේ නැද්ද? ගඳ සුවඳ හොයන් ගියේ නැද්ද? රස හොයන් ගියේ නැද්ද? පහස හොයන් ගියේ නැද්ද? හෙව්වා. අදටත් හොයනවා, දැනුත් හොයනවා. මුළු ජීවිත කාලෙමත් හෙව්වා. හම්බුණාද පින්නතුනේ? හම්බුනේ නැහැ. හම්බෙන්න තියෙන්නේ බෑ. තියෙන තැනක නෙවෙයිනේ ඔබ හොයලා තියෙන්නේ. වැරදිලා. මුලාවක ඉඳන් නැති තැනක හෙව්වා. තියෙනවා කියලා හිතාගෙන නැති තැනක හිතාගත් එකක් හෙව්වට කවදාවත් හම්බෙනවද? කවදාවත් හම්බෙන්නේ නැහැ. ඔබ කාමයේ හොයලා තියෙන්නේ කාමයේ තුල නෙමෙයි කාම ගුණයකින්. කාම ගුණයකින් කාම හොයලා. කාමයේ හදන්න උදව් වෙන දෙයකින් කාමයේ හොයලා. තේරෙන විදියට තේරෙන සිංහලෙන් කිව්වොත් පාම්පිරි වලින් කැවුම් හොයලා. කැවුම් හදන්න උදව් වෙනවනේ පාම්පිටි. එතකොට පාම්පිටි වලින් කොච්චර අවුරුදු කෝටියක් කැවුම් හෙව්වත් කැවුම් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ පින්නතුනේ. කැවුම් හොයන්න නම් කැවුම් ගොඩේ කැවුම් හොයන්න ඕනේ. කැවුම් ගොඩේ කැවුම් හොයන්න ඕනේ කේ ඔබ පාම්පිටි මල්ලක් ඇතුලේ බැහැගෙන කැවුම් හෙව්වට කොච්චර කාලයක් හෙව්වත් කැවුම් රස විඳින්න හම්බෙන්නේ නැහැ. උණු උණු කැවුම් හම්බෙන්නේ නැහැ. උණු උණු කොණ්ඩ කැවුම් කාලා රස විඳින්න හම්බෙන්නේ නැහැ. මේවා පැණි කැවුම්, මේවා කොණ්ඩ කැවුම්, මේවා උණු කැවුම් කියලා හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ උදායි කියන ස්වාමීන් වහන්සේට කියන උදායි මේ කාම ගුණයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ කාම ගුණයෝ 5 දෙනා තමයි ඇහෙන් කනෙන් මේ ඇහැ කන නාසය නෙවෙයි. ඇහෙන් කයෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු කරගන්න ඒවට අරමුණු වන ඒවයින් දැනගත යුතු. එතකොට මේ කාම ගුණය දැනගන්න වෙන්නේ ඇහෙන්. කාම ගුණය දැනගන්න වෙන්නේ කනෙන්. කාම ගුණය දැනගන්න ඒකෙන් දැනගන්න ටිකක් කියලා මේ කියන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දැනගත යුතු ඊළඟට හරිය ලස්සන අර ಗುಣ ටික කියනවා. ඒ තමයි ඉෂ්ටයි කාන්තයි මනවඩනවා පියසෝභා ඇති කාමෝපනිශ්චිත කාමයට උපනිශ්චිත රාගෝත්පත්තියට රාගයට උපදින්න හේතු වෙච්ච බලන්න බුදු කෙනෙකුගේ වචන. ඒතර මේවා නිකන් අපිට නුහුරුයි වගේද? නෑ අපිට හුරු වචන. ඒක ඇතුළෙම නිකන් අර්ථය රාගෝත්පත්තියට හේතු කාමෝපනිශ්චිත. අන්න එහෙම මොනවා ටිකක්ද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ටිකක් තියෙනවා. අන්න ඒවා තමයි කාම ගුණ. මෙන්න මේ කාම ගුණයෝ මේ පංචකාම ගුණයන්ට දැන් අපි මොකද්ද කියේ මෙච්චර කාල මේ පංචකාම ගුණයන්ට බැඳුනා, හෙව්වා, රැක්කා, හොයාගෙන ගියා, ඉවරයක් නැහැ. කොච්චර කාලයක් මේ චූටි දරුවන් ඉඳන් අනේ රූප බලන්න, රූප දකින්න, රූප තියාගන්න. රූප කියන්නේ ආදරය කරන අයගේ රූප, කැමැති රූප, ඊළඟට දකින්න කැමැති අර රාගයේ උපදවන දැකුම් කලු ඇහැට ප්‍රිය ඒවා කොච්චර හෙව්වද? ජීවත් වෙනවා කියන්නේ ওই ටික කරන එක නේද? ඇහෙන් කණ්ඩ හොයනවා. අපි මෙච්චර කල් කටින් විතරක් කෑවා වගේ නේ කියන්නේ. අපි ඇහෙන් කණ්ඩ හොයනවා. දිවෙන් කණ්ඩත් හොයනවා. කනෙන් කණ්ඩත් හොයනවා. නාසයෙන් කණ්ඩත් හොයනවා. කයෙන් කණ්ඩත් හොයනවා. හැම වෙලාවෙම මේ පෝෂණය කරන්න හොයනවා. ඇහැ පෝෂණය කරන්න නැහිනවා. කන පෝෂණය කරන්න නැහිනවා. දිව පෝෂණය කරන්න නැහිනවා. ඊළඟට නාසය පෝෂණය කරන්න නැහිනවා. කය පෝෂණය කරන්න නැහිනවා.
ඇයි පෝෂණයක් නෙමෙයිද? ඒකට කැමති ඒවා දීලා ඒක සංසිඳවන්න හදනවා. අර ගින්න නිවන්න හදනවා. අර ඇහෙන් දකින රාගෝපනිශ්චිත, කාමෝපනිශ්චිත ඒකෙන් ගන්න තියෙන කැමැති ස්වභාවය දැකලා බලලා අහලා විඳලා අල්ලලා මිරිකලා බදාගෙන ඉඹලා අතගාලා රූප බලලා අහලා කාලා රස විඳලා දිවෙන් තලු මරලා මේ එක එක විදියට මේක හොයලා කරලා බලලා ඇතිවිච්ච කෙනෙක් නැහැ. ඒක කාම ගුණ කාමයේ විදිහට දකින්න කම්ම කාම ගුණ ටික කාම ගුණ විදිහට දකින්න නැතුව කාමයේ විදිහට දකින්න කම්ම ඇතිවිච්ච කෙනෙක් නැහැ. කල්ප ගානකට පස්සේ මේ ලෝකේ බුදුවරයෙක් පහළ වෙනවා. පහළ වෙලා ආය බුදුවරයා පෙන්නනවා ඕවා කාමියෝ නෙවෙයි ඕවා කාම ගුණ. ඒ කාම ගුණත් එක්ක චන්දරාගයෙන් බැඳිලා තමයි මේ ස්වභාවය ඇති වෙන්නේ, මේ කාමය ඇති වෙන්නේ. එතකොට ඒකට කරන්න ඕන ටිකක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මේ පංචකාම ගුණයන්ට බැඳීමෙන් දැන් පංචකාම ගුණයන් ඇතුලේ මේ කාම ගුණයෝ කාම කියලා හිතාගෙන ඕකේ තමයි සැප තියෙන්නේ, ඕකේ තමයි සියල්ල තියෙන්නේ, ඕකේ තමයි මාව පිනවන්නේ, මාව කිමිදවන්නේ, මාව රසවත් කරන්නේ, මාව සැපවත් කරන්නේ, ඕකේ තමයි කියලා හිතාගෙන ඔන්න ඕවා කැමැත්තෙන් ඕවත් එක මොකෙන්ද බැඳෙන්නේ? චන්දරාගයෙන් බැඳෙනවා, කැමැත්තෙන් බැඳෙනවා. කැමැත්තෙන් බැඳුනට පස්සේ කැමැත්තෙන් බැඳුනාම හැදෙනනේ සුවයක්. හැදෙන්නේ නැද්ද? කැමැත්තෙන් බැඳුනට පස්සේ සුවයක් සොම්නසක් හැදෙනවා. ඇයි ඉතින් රාගෝපනිශ්චිතයිනේ. රාගෝපනිශ්චිත නිසා මේකත් එක්ක චන්දරාගයෙන් බැඳුනට පස්සේ සුවයක් හැදෙනවා. දැන් දරුවා පිළිබඳව චන්දරාගයෙන් බැඳුනහම පෙම්වතිය පිළිබඳව චන්දරාගයෙන් බැඳුනහම කැමැති කෑමක් ඉස්සරහා චන්දරාගයෙන් බැඳුනහම තමන්ගේ පහස විඳින්නම කැමැති පහසක් පිළිබඳව චන්දරාගයෙන් බැඳිලා ඒ පහස විඳිනකොට සුවයක් සොම්නසක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා පින්නතුනේ, දැනෙනවා. ඒ දැනෙන හින්දානේ ඒ මොහොතට හරි දැනෙන හින්දා තමයි ආයෙ විඳින්න ඕනේ. මොකක් වගේද? තිබහට මොනවා වගේද? පිරිසිදු වතුර. තිබහට ලුණු වතුර බිව්වා වගේ. කොච්චර දැන් විඳිනවා, දැන් සැපයක් සුවයක් සොම්නසක් දැනෙනවා. දැන් ඒ සොම්නස ඇත්තයි තියෙනවා හොඳයි කියලා හිතාන ආයෙත් ඒ වගේ මේවා ඒකම විඳින්න හදනවා. බුදුවරු මේකේ තියෙන ගින්න දැකලා, බුදුවරු මේකේ තියෙන භයානකකම දැකලා බුදුවරු මෙහෙම කියනවා. බුදුවරු කියනවා මේ විදියට මේ සැකසෙන සුවය සොම්නස මෙන්න මේ විදියට දකින්න කියනවා. මේ සොම්නස මේ කාම සුඛය නැත්තම් මේ සුවය සොම්නස මේ කාම සුඛය අපවිත්‍ර එකක් කියනවා. මේ පින්නතුනේ මේ කාම සුඛය අපවිත්‍ර එකක් කියනවා. ඒ වගේම මේ කාම සුඛය පෘථග්ජන එකක් කියනවා. මේ කාම සුඛය අනාර්ය වූ එකක් කියනවා. ඒ නිසා ඒක නිසාම මේ කාම දැන් මේ ඔබ දවස ගානේ මේ මුළු ජීවිතේ පුරාම හොයන මේ අනාර්ය වූ පෘථග්ජන වූ මේ කාම ගුණය, මේ අපවිත්‍ර වූ මේ කාම සුඛය බුදුරජාණන් වහන්සේ කියනවා මේක නොසෙවිය යුතුයි. ජීවිත කාලෙම හොය හිටියා. දැන් මොකද කරන්න තියෙන්නේ? හොය හිටපු එක නතර කරන්න. බුදුරජාණන් වහන්සේ නොසෙවිය යුතුයි කිව්වට ඔබ සොයන්න නැතුව ඉන්න ඕනේ නෑ. ඇයි නොසොයා ඉන්න ඕනේ කියලා අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොසෙවිය යුතුය, නොවැඩිය යුතුය, ඒකට බිය විය යුතුයි කියනවා. දැන් කවදාවත් ඔබ කැමැති සුවය දැවටෙනකොට බය වුණාද? කැමැති තමන්ගේ දරුවා පුතා බිරිඳ නෝනා දකින්න පියකරම රූපය දැක්කහම බිය වුණාද?
අහන්න කැමැතිම දේවල් ඇහෙනකොට අර ප්‍රිය සෝභා ඇති මනවඩන ඉෂ්ඨකාන්ත රාගෝපනිශ්චිත දේවල් ඇහෙලා සුවය සොම්නස ඇති වෙනකොට ඒ සුවය සොම්නස ඇති කරගන්න බිය වුණාද පින්නතුනේ? නෑ, ඔබ බිය වුණේ, ඔබ කැමති වුණා. බුදුවරු කියනවා බිය වෙන්න කියලා. බුදුවරු බිය වෙන්න කියන දෙයට ඔබ හොයාගෙන යනවා, ඔබ කැමති වෙනවා, නැවත නැවත විඳින්න බලාපොරොත්තු වෙනවා, නැවත නැවත හොයනවා, නැවත නැවත ඉල්ලනවා, ලබන්න කැමති වෙනවා, තියාගන්න කැමති වෙනවා, ගොඩනගා ගන්න කැමති වෙනවා, රකින්න කැමති වෙනවා. බුදුවරු කියන බය වෙන්න කියලා. බුදුවරු කියන එක හොයන්න එපා, ඒක වඩන්න එපා, ඒකට බය වෙන්න. ඒක හොයන්න එපා, ඒක වඩන්න එපා, ඒකට බය වෙන්න. මොකේටද? කාම ගුණයත් එක්ක රාගයෙන් කාමයෝ කියලා හිතාගෙන කාම ගුණත් එක්ක රාගයෙන් බැඳුනහම සැකසෙන සුවය සොම්නසට බය වෙන්න කියන්නේ. වෙන එකකට නෙමෙයි. මෙච්චර කල් හිතුණද ඔය සුවය සොම්නස ඇතුලේ ගින්නක් තියෙයි කියලා? මෙච්චර කල් හිතුණද ඔය සුවය සොම්නස ඇතුලේ මොකක් හරි බය විය යුතු දෙයක් තියෙයි කියලා? ඔන්න ඔය බය වෙන්න ඕනේ සුවය සොම්නසට බය නැතිකම තමයි ඔබට මේ සසර හදන්නේ. බය වෙන්න ඕනේ සුවය සොම්නසට ඔබ බය නැතිව කැමැති වෙන නැවත නැවතත් පවත්වන්නට තියෙන කැවැත්ත නිසා තමයි මේ සසර හදන්නේ. බුද්ධ ශාසනයේ බය වෙන්න ඕන තැන බය විය යුතුයි. ඒ බය වෙන්න කියලා කියන්නේ ඔබ කතා කරන බය වගේ එකක් නෙමෙයි. එතන බය වෙන්න කියලා කියන්නේ හැබෑවටම එය ඉවතල යුතු එකක්, පිටුවහල් කළ යුතු එකක්, අස්කල යුතු එකක්, අයින් කරපු යුතු එකක්, නොවැඩිය යුතු එකක්, කැමැති නොවිය යුතු එකක්. ඒකටමනේ පින්නතුනේ ඔබ කැමැති. මනවඩන ප්‍රියමනාප රූප දකින්න නෙමෙයිද ඔබ දනුත් කැමති? මනවඩන ප්‍රියමනාප ශබ්ද අහන්න නෙමෙයිද ඔබ දනුත් කැමති? එතකොට ඉෂ්ඨකාන්ත මනාප මනවඩන කාමෝපනිශ්චිත රාගෝපනිශ්චිත රූප ශබ්ද ගන්ධ විතරක් නෙමෙයි. ඕකේ අනිත් පැත්තටත් බය වෙන්න ඕනේ. ඇයි බුදුවරු අනිත් පැත්තට බය වෙන්න කියලා මෙතන කියන්නේ නැත්තේ? අනිත් පැත්තට බය වෙන්න කියලා කියන්න දෙයක් නැහැ. ඔබ ඒකට කොහොමත් බයයිනේ. අනිෂ්ඨ අකාන්ත අපිට පීඩාකාරී වූ සුවය සොම්නස වෙනකොට නොසුව සොම්නස වෙනකොට දුම්නස හදන, ගැටීම් හදන, එපා කිරීම, කලකිරීම, අපහසු හදන, ගැටෙන අප්‍රිය අමදුරු අරමුණු එක්ක ඔබ කොහොමත් ඒකට කැමති නැහැ. ඔබ කොහොමත් ඒකෙන් මිදෙන්නමයි තමයි දඟලන්නේ. ඒතර ඒ නිසා ඒ ගැන අමුතුවෙන් ශ්‍රාවකයාට කියන්න දෙන්න. හැබැයි ඒකෙනුත් අනිවාර්යෙන් මිදිය යුතුයි. අප්‍රිය අරමුණුත් එක්ක ගැටෙන්න දඟලන එකනොත් මිදෙන්න ඕනේ. ඒක ගැටෙන්න දඟලලා මිදෙන්න බෑ අවබෝධයටපත් වෙලා මිසක්. දැන් මේ ප්‍රියමధుර අරමුණුත් එක්ක සැකසෙන සුවය සොම්නස ළඟ තමයි සත්වයා දිගට චන්දරාගයෙන් බැඳීම සිද්ධ වෙන්නේ එතෙන්ට. ඒ නිසා තමයි චන්දරාග ප්‍රහාණයක් වෙනුවෙන්. ඒ නිසා පින්නතුනේ මේ මුළු ලෝකෙම මේ විපාක ලෝකේ අපිට අතහරින්න දෙයක් නැහැ. විපාක ලෝකේ අපිට යාන වාහන ගොඩනැගිලි විවිධාකාර තියෙන වස්තුව සම්භාරය යෙන් නිදහස් වෙන්න නෙමෙයි බුදුවරු මේ උගන්වන්නේ. අපි හැම වෙලාවකම කතා කරනවා සියල්ල අතහරින්න කියලා. මේ බුද්ධ ශාසනය සියල්ල අතහරින්න උගන්වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ විපාක ලෝකයේ කිසිම වැරද්දක් දකින්නේ නැහැ. විපාක ලෝකයේ ඇතුලේ ගන්න දෙයක් නැහැ. විපාක ලෝකයේ ඇතුලේ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අபிසංකාර ලෝකයේ ප්‍රශ්නේ තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සැකසෙන මෙන්න මේ අபிසංකාර ලෝකෙනුයි ඔබ නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න ඕනේ. ඔබ මේ මුළු ලෝකෙම මේ විපාක ලෝකේ ප්‍රශ්නයක් කියලා හිතාගෙන මේ මුළු විපාක ලෝකෙම අතහැරලා දාලා ඇඟේ නූල් පටක්වත් නැති අරමට සියල්ල අතහැරලා දාලා මොනවත් නැති හිස් රික්තකයක් තුලට ගිහින් බලන්න ඔබට අවබෝධයටපත් වෙනවද කියලා. මේ ලෝකේ මේ මොහොතේ මේ ඔක්කොම ටික අතරින්න පින්නතුනේ. මේ සියලුම දේ අතහැරලා නිගණ්ඨනාත පුත්තුමාගේ ශ්‍රාවකෙක් වගේ ඇඟේ තියෙන නූල් පටක් පවා අතරින්න. මේ සියල්ලම අතහැරලා එතකොට දැන් ඔබට කිසිවක් නැහැ. කිසිවක් නැති ඔබ ගිහිල්ලා කිසිම දෙයක් පෙනෙන්නේ නැති බලන්න බැරි අඩුම ගානේ ඔක්සිජන්වත් නැති රික්තකයක් තුලට ගිහින් බලන්න. රික්තකය කියලා කියන්නේ
වාතයෙන් පවා ශුන්‍ය වූ හිස් වූ තැනක්. එතන තියෙන වාතය ටිකත් අයින් කරලා. එහෙම එකට ගියොත් ඔබට නිවන් අවබෝධ වෙනවද? නෑ. මිදෙන්න ඕනේ තැනින් මිදෙන්න, අතහරින්න ඕනේ තැන අතහරින්න. බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තෙන්ට මිසක් දුප්පඤ්ඤාණි නෙවෙයි කිව්වේ ඒකයි. මේක යදා පඤ්ඤාය ප්‍රස්සති. මේක ප්‍රඥාවෙන් දකින්න ඕන එකක්. ප්‍රඥාවෙන් දකින්න ඕන එකේ අතහරින්න කියලා විපාක ලෝකේ අතහරියට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් විපාක ලෝකේ අතහැරියාම නිවන් දකින්න නම් සමහරු ඇඟේ තියෙන කොටස් දන් දෙනවා, සමහරු ගේ දොර වතු පිටි ඉඩකඩම් දන් දෙනවා, යාන වාහන දන් දෙනවා. ඒ දන් දෙන කෙනාට එහෙමනම් මේ ලෝකේ ඉන්න කෝටි ප්‍රකෝටිපතියන්ට ලේසියෙන් නිවන් යන්න පුළුවන් වෙන්න ඕනේ. අයියාට කෝටි ප්‍රකෝටි ගණන් ඕනනම් දන් දීලා මේක සල්ලි වලටත් ගන්න පුළුවන් වගේ එකක්. එයාලයි අතරින්නේ විපාක ලෝකේ. විපාක ලෝකේ අතරලා යන සංකාර අபிසංකාර ලෝකේ අතරින්න ඕනේ. එතකොට ඒවා එහෙම තියෙද්දි උනත් එයාට ඒකත් එක්ක හදාගෙන තියෙන අර පිය වඩන පිය මනාපෝ රාගෝපනිශ්චිතය ඒ කාර් වෑන් අරව මේවා ගහකොළ මල් ලස්සන මල් දියඇලි ඕවත් එක තියෙන චන්දරාගය දුරු වුණා නම් ඒ පිය මනාප ඒවා එහෙම්මම තියෙයි. ඒවා එහෙම්මම තියෙද්දි ප්‍රඥාවන්තයෝ ඒවායේ චන්දරාගය බලන්න බද්දේ කරත් සූත්‍රයට ගිහලා ඔය මං කියපු එක එහෙම්මම ඇති. සංයුත්ත නිකායේ බද්දේ කරත් සූත්‍රයට ගිහින් බලන්න. විපාක ලෝකේ මේ ඒක කියන්නේ මේ විචිත්‍ර වූ විසිතුරු වූ විචිත්‍ර වූ රූප ශබ්ද ගන්ධය මේ ලෝකේ තියනවලු. ප්‍රඥාවන්තයා ඒවා එහෙම්මම තිබියදී ඒවායේ චන්ද්‍රාගය දුරු කරයි කියනවා. ඒතර බුදුරජාණන් දුරු කරන්න කියන්නේ මොකද්ද? දුරු කරන්න කියන්නේ අபிසංකාර ලෝකයේ සැකසෙන හේතුව. අபிසංකාර ලෝකයේ සකසන හේතුවයි දුරු කරන්න කියන්නේ. ඒතර මෙතනත් අபிසංකාර ලෝකය දුරු කරන්න කියන්නේත් නැහැ. අபிසංකාර ලෝකයේ සැකසෙන හේතුව දුරු කළාම අபிසංකාර ලෝකයක් නැහැ. එතකොට දුරු කරනවා කියලා 아무තෙන් කරන්න දෙයක්වත් නැහැ. දුරු කරනවා කියලා කරන්න තියෙන්නේත් ඒ අවිද්‍යාවෙන් සංකාර කර කර හිටපු එක නතර වෙනවා. අවිද්‍යාවෙන් සංකාර කර කර හිටපු එක නතර වෙනකොට අபிසංකාර සකස් වීමක් නැහැ. ඉතින් ඒ කියන්නේ අමුතුවෙන් කළා නෙමෙයි කර කර හිටපු එක නතර වුණා. ඇත්තටම බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ සත්වත්වයේ සකස රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්තව මේ සත්වත්වයේ සකස ගොඩනගා දුක සකසමින් සසර සකසමින් ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාත්මක භාවය නතර කරන එක. ඒ නිසා මම මේ දේශනේ මෙතන පුංචි දරුවොත් හිටියට යම් ගැඹුරු දේශනයක් මම මේ දේශනේ කළේ ලෝකේ පුරා ඉන්න දෙවියන්ටයි මනුස්සයන්ටයි. එතකොට මෙතන ඉන්න පිරිසම ආරමුණු කරගෙන කළා නෙමෙයි. එතකොට මේක ඇතුලේ ඔබට යම් අදහසක් එන්නට අවශ්‍යයි. මේ බුද්ධ ශාසනය හරි අපූර්ව එකක්. මේක මේ බුදුරජාණන් වහන්සේ මේක මේ වෑයම් කරගෙන දඟලන්න කියලා කියන එකක් නේ. ඒතකොට මේවා තේරෙන්න ඕනේ. ඇයි මේ සමහරු නිවන් දකින්න නැහින්ද හදනවා. සමහර නිවන් දකින්න කියලා මැරෙන්න හදනවා. සමහර නිවන් දකින්න කියලා අමූතු වෙරක් දරාගෙන අමූතු වීරයක් දරාගෙන අමූතු සමහර දැඩි සිල් ව්‍රත රකිමින් උත්සාහ කරනවා. සමහර බුද්ධ ශාසනයේ තියෙන මේ විදසුන් භාවනාවට එහා ගිහලා විවිධ භාවනා කරන්න හදනවා. කුණ්ඩලිනී අවදි කරන්න හදනවා. තව යෝගා කරන්න හදනවා. තව එක මහා චිත්ත ඒකාග්‍රතාවයන් ඔස්සේ මහා ගැඹුරු සමාධීන් ස්පර්ශ කරන්න හදනවා. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ මේ අදහසට මොකද වෙන්නේ? වෑයම් නොකිරීමින්ද නොපිහිටමින්ද මම ඔහුගේ තරණය කරමි හරිම සුවදායි නිවන් මඟ. ඒක වැටලා තියෙන්නේ අන්තවලින් මිදලා. එතකොට නිවන සුවදායි නම් පින්නතුනේ නිවන් මඟත් සුවදායි වෙන්න ඕනේනේ. ඒ නිවන් මඟ උල් වලින් අනිනා වගේ එකක් නම් මහා යකඩ වලින් අනිනා වගේ එකක් නම් හාමතේ මැරෙනා වගේ එකක් නම් එහෙම එකක් නෙමේ. නිවන් මඟ හරි සුවදායි එකක්. නිවන් මගේ හික්මන අයත් හරි ප්‍රසන්නයි. නිවන් මගේ හික්මන අයත් හරි සුවසේ නිවන් මඟ වඩන්නේ. නිවන් මඟ සුවසේ වඩන එකක්. එයට ප්‍රඥාවයි වීරයයි සිහියයි යෝනේ. ඒ වීරය කියලා එතන වීරය කියලා කියන්නේ එතන මේ කරන විදිහේ වෑයමක් නෙමෙයි. එතන මේ වීර කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ හැබෑවටම අර
කර කර හිටපු දේ නතර කරන්න දරන ආයාසයට විතරයි. ඒ කර කර හිටපු දේ නතර කරන්න ඇති කරගත් අවබෝධය තුල ඉඳගෙන යා තීරණයක් ගන්නවා මම මේක නතර කරනවා. ඒතර ඒක මම මේක නතර කරනවා කියන වචනේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. තමන් ඇති කරගත්ත අවබෝධය තුල තමන් ඇති කරගත්ත ප්‍රඥාව තුල ඔහුට මෙතුවක්කල් සිදු කරගෙන ගිය මේ අபிසංකාර සකස් කිරීමේ ක්‍රියාවලියේ තියෙන මුග්ධභාවය, අනාර්යභාවය, පොතුජනභාවය, නිස්සාරභාවය වැටහෙනකොට එයා තීරණයක් ගන්නවා වැඩකට නැති දේවල් අතහැරලා වැඩකට තියෙන දෙයක් කරන්න. එතකොට මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ වැඩකට තියෙන දෙයක් කරනවා කියලා කියන්නේ වැඩකට නැති දේ අතහැරීමම තමයි. වැඩකට නැති දේ අතහැරෙන තැනම වැඩකට ඇති දේ කෙරිලා ඉවරයි. ඒතර 아무තෙන් යට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔබට මා මේ කියන කාරණේ පැහැදිලි වෙනවා. ඒ නිසා මේ විදිහට දැන් මේ විදිහට ඇයි මේ සත්‍යය දැන් ඔබට මේකෙන් තේරෙන්න ඕනේ යමක්. දැන් එහෙනම් මේ විදිහට මේ කාම ගුණයෝ 5 දෙනෙක් ඉන්නා. ඒ කාම ගුණයෝ 5 දෙනා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පහස කාම ගුණයෝ නා. ඔය කාම ගුණයන් එක චන්දරාගයෙන් බැඳිලා හැදෙන සුවේ සොම්නස රාගෝපනිශ්චිතයි කාමෝපනිශ්චිතයි ඊළඟට ඒවා මන වඩනවා ප්‍රියයි කියලා හිතාගෙන මුළු ජීවිත කාලෙම ඕවා පස්සේ ගියානේ. එතකොට ඕවා පස්සේ ගිහිල්ලා ඒවා හම්බුණානේ සමහර වෙලාවල් හම්බුනේ නැත්තේ නෑනේ. දරුවෝ කැමතියට දරුවෝ හම්බුණා, ගෙවල් කැමතියට ගෙවල් හම්බුණා, ඉඩම් කැමතියට ඉඩම් හම්බුණා, රත්තරන් මුතු මැණික් කැමතියට රත්තරන් මුතු මැණික් හම්බුණා, සමහරට ආණ්ඩු කැමතියට ආණ්ඩුත් හම්බුණා. එතකොට ඔය මොනවා හරි හම්බුණානේ. මං කියන්නේ එහෙම කැමතියක් ඉන්නනේ. ඒ පක්ෂ කැමතියයි, ඒ පක්ෂේ දිනනවාට කැමති ඔන්න එහෙම දිනපොයක් ඉන්නවා. එතකොට ඔය විදියට ඒ ඊළඟට විභාග පාස් වෙන කැමතිය විභාග පාස් වුණා. දැන් පාස් වෙච්ච වෙලාවේ ඇතිච්ච සුවසොම්නස දැන් තියනවාද? උපාධිය ගත්ත වෙලාවේ, රස්සාවේ පත්වීම ලියුමාපු වෙලාවේ, ඇමරිකාවට එංගලන්තයට නව ශ්‍රීලන්තයට වීසා එක හම්බෙච්ච වෙලාවේ, කුළුඳුලේ දරුවෝ අතර හම්බෙච්ච වෙලාවේ, ගිය සිංහල අවුරුද්දේ තිබිච්ච සතුට, අමාරුවෙන් හොඳ කරගත්ත ලෙඩක් හොඳ වෙච්ච වෙලාවේ දැන් තියනවද ඒක? දැන් නෑ බින්නතුනේ. දැන් ඕනනම් ආයෙ ඇති කරගන්න ඕනේ. කොහෙද ගියේ සුවේ සොම්නස? කොහෙද තිබ්බේ ඒක? තේරෙනවද ඔබට? මොකක් හරි තැනක රැවටිලා ඔබට ඒ උපාධිය පාස් වෙච්ච වෙලාවේ උපාධි සහතිකයේ අතට හම්බෙනකොට ඇතිවෙච්ච සතුට දැන් ඔබට මිලියනයක් දීලවත් දැන් ආයෙ ගන්න බෑනේ බින්නතුනේ. ඔබේ පක්ෂයේ ජයග්‍රහණය කළ ආණ්ඩුව පිහිටව ගත් වෙලාවේ ඔබ විවිධ විදියට සතුටු වුණා නම් ඒ සතුට දැන් ගන්න පුළුවන්ද අපව? දැන් ගන්න බෑ. කුළුඳුලේ ඔබේ අතර තමන්ගේ දරුවා ලැබිච්ච වෙලාවේ ඔබ අවුරුදු ගාණක් ඔබ මිතුරු වෙන්න උත්සාහ කරපු ඔබේ පෙම්වතා පෙම්වතිය ඔබට කැමතියි කියලා කියපු දවසේ ඇතිවිච්ච සුවේ ඒ සහනේ දැන් පුළුවන් ද පින්නතුනේ ඇති කරගන්න. දැන් විවාහ වෙලා දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. දැන් අවුරුදු 50ක් අවුරුදු 70ක් 40ක් ගිහිල්ලා එදා ඇති වෙච්ච එක දැන් පුළුවන් නම් ඇති කරගන්න. දැන් ඒක නැහැ. ඇති කරගන්නත් බෑ. දැන් ඒක ඇත්තෙත් නැහැ. දැන් ඇති වෙනව නම් ඇති වෙන්නෙත් වෙන ඒවා. ඒවත් බුදුවරු කියනවා අනාර්යයිලු. ඒවා පෘථග්ජනයිලු. ඒවා නොසවිය යුතුයිලු. ඒවා නොවැඩිය යුතුයිලු. ඒවට බය වෙන්නලු. මෙහෙම බය වෙන්න ඕනේ ස්වභාවයක්, මෙහෙම නොවැඩිය යුතු ස්වභාවයක්, මෙහෙම නොසවිය යුතු ස්වභාවයක් මේ සුවය සොම්නසට ඇති උනේ. මේ සුවය සොම්නසක් ගැන කතා කරන්නේ. මේකට තව වචනයක් පාවිච්චි කරන ආස්වාදය කියලා. මෙන්න මේ සුවය සොම්නස බය විය යුතු එකක්. මේක තියෙන ලටුකිකෝපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඔය මං කියපු කතාව. එතකොට මේ බය විය යුතු මේ ස්වභාවය කොහොමද මෙහෙම ඇති වෙන්නේ? එතකොට මේ ප්‍රිය ස්වභාවය ඇත්තටම තියෙන එකක්ද? මේ ප්‍රිය ස්වභාවය මේක එතකොට මේ අපි මේ කාම ගුණයකට කාමය කියලා රැවටුනේ ඇයි? මොකක් නිසාද? එතකොට ඒවැ ප්‍රිය ස්වභාවයක් තියෙන නිසා අපි ඒවට රැවටුනේ. නෑ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
මේ පුරුෂයාගේ සංකල්පිත රාගයයි කාමයේ වෙන්නේ. මේ සංකල්පීමේ වශයෙන් මේවට බැඳිලා තියෙන්නේ. එතකොට මේ සංකල්ප හැදෙන විදියට හරි අපූර්වට මේ ලෝකේ නානත්වයක් හදලා. ඒ නිසා රූප වෙනස් විදිය රූප වෙනස් විදිය ශබ්ද එක්කෙනෙක් එක ශබ්දයකට කැමති එක්කෙනෙක් එක ශබ්දයකට අකමැති. දැන් නිකන් මම තේරෙන උදාහරණයක් ගැන අපි නිතර ඔය පුංචි කාලේ ගිය දැන් වැඩි හිටියෝ අමරදේව ශූරීන්ගේ ගීතයක් අහන්න කිව්වා අනේ ඌට නිින්ද යනවා. ඊට පස්සේ ඔය වර්තමාන කාලේ හරිය සද්දට කියන 아무තු එකක් ඇහුවොත් ඒව තමයි අපි කැමති. හැබැයි මෙයා පරිණත වෙනකොට සමහරවිට අර කට්ටියම කියනනේ දැන් අපි කැමති අරකට. මේවා හරි ගෝසාකාරී. සංකප්ප රාගෝ මේ සාපේක්ෂව එක් සංකල්පීමය වශයෙන් සැකසෙන එකක් මේක. එතකොට කොහොමද මේ වෙනස විචිත්‍ර බව මේ ලෝකේ හැතුනේ? මේවම හොයාගෙන යන විදිහට මේ කාමයේ තියෙන වගේ පේන විදිහට 아무තු විචිත්‍ර භාවයක් හදලා තියෙන මොකටද? මේක හදලා තියෙන්නේ කුරුල්ලා. ඒ කියන්නේ මායයට ඕනේ සසර තියාගන්න. මේ ලෝක ස්වභාවයට මාර ස්වභාවයට සසර බිඳෙන්න දෙන්න නෙමෙයි. සසර තියාගන්න. මේ සබාධම දිගට පවත්ව ගන්න අඹ ඇටයක්, පොල් ගෙඩියක්, ඊළඟට විවිධ වූ බීජ විවිධ විදිහට අනුවර්තනය වෙලා තියෙනවා. සබාධම එයාලට හදලා දීලා තියෙනවා එයාලව දිගට තියාගන්න. දැන් පොල් ගෙඩිය වතුරට වැටුනහම වතුරේ පාවීගෙන ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා පැලවෙන විදිහට තමයි හදලා තියෙන්නේ. අර පුංචි නිකන් පුළුන් ගෙඩි වගේ තියෙන පොඩි පුළුන් වගේ විහිදලා චූටි ඇට හුල්ලඟේ පාවෙලා යන විදිහට මාර ස්වභාවය ලෝක ස්වභාවය හදලා. දැන් අඹ ගෙඩියක් ගන්නකෝ. අඹ ගෙඩිය දැන් අඹ ඇටේ එහෙම වතුරේ පාවෙලා යන්නත් බෑ. හුලඟට පාවෙලා යන්නත් බෑ. ඊට පස්සේ ඒක ලස්සන පාට කරලා හොඳ සුවඳක් දීලා හොඳ රසයක් දීලා කුරුල්ලොත් යනවා, කොල්ල කුරුට්ටොත් යනවා, මේවා කඩා ගන්නවා, සාක්කුවේ දා ගන්නවා, තව ගමකට අරයි යනවා, කුරුල්ලෝ අරන් ගිහලා කාලා තව තැන් වල දානවා. බලන්නකෝ මේ විදිහට මේවා නවත්තන්න නැතුව දිගට බෝ කර යන්න ඕන විදිහට මේ ස්වභාවය හදලා. කවුද හැදුවේ? දෙවියන් වහන්සේද? කවුද හැදුවේ? මාරයද? නෑ, මාරය කියලා මම මෙතන කිව්වේ සංකල්පයක්. මාර කියලා විවිධ තැන්වල විවිධ අර්ථයෙන් දෙන මාර කියලා දිව්‍ය පුත්‍රයෙකුත් ඉන්නවා. නමුත් එයා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ සබාධම ඇතුලේ මේක නවත්තන්න නෙමෙයි පවත්වන්න ඕන විදිහට සියල්ලම හදලා. එතකොට ඒ විදිහට දැන් ඔය අඹ ඊළඟට ඔය විවිධ පළතුරු කෑම බීම ඕවමනේ අපි දැන් මේ කන්න කැමති කියන දිවට රස කියන තැන ගත්තොත් කාම ගුණ කියන එක තැනදී එතන ගත්තොත් අපිට ඒ කෑම බීම ගන්න පුළුවන්. දැන් ඔය විදියට මේ රූප වේවා ශබ්ද වේවා නේද? රූප කැමැතිම විදියට සමහරු ස්ත්‍රීන්ට කැමැති, සමහරු පුරුෂයන්ට කැමැති, ඒ වගේම සමහරු කළු පාට අයට කැමැති, සුදු පාට අයට කැමැති, උසට කැමැති, කොටට කැමැති, කොණ්ඩේ දිගට තියනවට කැමැති, කොණ්ඩේ කොටට කපලා තියනවට කැමැති, ඊළඟට කොණ්ඩේ පාට කරලා තියනවට කැමැති. බලන්න. ඊළඟට ස්ත්‍රී අමුතු විදියකට හදලා, පුරුෂයෝ අමුතු විදියකට හදලා ඇහැට පේන රූප, කනට එන සප් ഘോഷාකාරී ශබ්ද වලට කැමති අය ඉන්නවා, හීන් සීරුවේ යන ශබ්ද වලට කැමති අය ඉන්නවා. ඊළඟට දිවට දැන් රස තෙලට කැමති අය, මිරිසට කැමති අය, බැදුමට කැමති අය, කරකල්ලා කැමති අය, අමුවෙන් කැමති අය, අමුවෙන් මසුත් කන්න කැමති අය ඉන්නවා. බලන්න. ගඳ සුවඳ විවිධ විලවුන් විවිධ දේවල්. ඊළඟට පහස සමහරු මෘදුවට කැමති, සමහරු ගොරෝසුවට කැමති, සමහරු අත ගන්නවට කැමති, සමහරු ගහනවට කැමති, සමහරු තට්ටු කරනවට කැමති. ලෝකේ හදලා තියෙන විදිය. දෙවියන් වහන්සේද, මාර්යාද, මමද, ඔබද, අපි කවුරුත් මේ සබාධම ඇතුලේ මෙන්න මෙහෙම સિદ્ધාන්තයක් තියෙනවා. කවුරුත් හැදුවේ නැහැ. අයිතිකාරයෙක් නැහැ. අඹ ගෙඩියට පාට මැව්වේ කවුද කියලා ඇහුවොත් කවුද උත්තර දෙන්නේ? මේ සබාධම ඇතුලේ නිර්මාණය. මෙන්න මේ සබාධම ඇතුලේ මේ සිද්ධිය අඹ ඵලයට දිගින් දිගට තවත් අඹ ගස් හදා දිගට අඹ පරම්පරාව තියාගන්න හදනවා වගේ මේ විවිධාකාර වූ රාගෝපනිශ්චිත කාමෝපනිශ්චිත රූප ශබ්ද ගන්ධ රස පහස අපිට අපිව තියාගෙන ඉන්න ඉඩ සලස්සලා, අපිට අපෙන් මිදෙන්න නොදී ඉන්න ඉඩ සලස්සලා, අපිට අපෙන් මිදෙන්න නොදී අපිව අවිද්‍යාවක් තියෙන අபிසංකාර ලෝකයක් සකස් කරලා ඒ වායේ
වර්තමාන භවයේ පෝෂණය කරන්නත් අනාගත භවයේ පෝෂණය කරන්නත් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කර මේ සසර යන්න අවශ්‍ය කරන තෙල් දහනය කරන්න අවශ්‍ය කරන තෙල් හදන තැනට ගොඩනගලා. එතකොට එහෙමනම් දැන් මේවා කවුරුත් කළෙත් නැත්නම් කවුරුත් හැදුවෙත් නැත්නම් ඔය අඹ පාට වුණා ඔහම වුණා ලස්සන ගෑනු අය ලස්සන පිරිමි අය ඔහම කොහමද උනේ? ඒවා උනේ පින්නතුනේ ඒවා වෙච්ච විදියක් කියන්නම්. එතකොට ඒවා දැනගත්තේ නැත්නම් ඔබට මේක අතහැර ගන්න බැරි වෙයි. මේ සියලු භෞතික ලෝකය එහෙම නැත්නම් මේ සියලු මාකයරේ විපාක ලෝකය සැකසෙන්නේ මේ සබාධාම තුල හරි අපූර්ව නිර්මාණයක් තියෙනවා. ඒ නිර්මාණය කියනවා සතර මහා ධාතු කියලා. ඒ සතර මහා ධාතු කියලා කියන්නේ දේවල් ටිකක් නෙමේ ස්වභාවයන් ටිකක්. එතකොට ඔය කියන මෘදු බව හරි සිනිඳු බව හරි තද බව හරි රළු බව හරි නිල් පාට හරි කොළ පාටද මොකක් හරි ඔබට දැනෙන්නේ ඔබට ආවේනික ඔබේ අත්දැකීම ඔබේ සලායතනයන්ගේ. මොකද්ද සලායතන? අර ඉස්සේ මුලින්ම කිව්වේ ඇහැට පේන කනට ඇහෙන ඒ කියන්නේ ඇස කන නාසය දිවකය. ඕවනේ ආයතන. ඔන්න ඔය ආයතන මනත් අයිති සලායතනයන්ට. එතකොට මෙන්න මේවාට ඔබට අරමුණු වන විදිහට ඔබට දැනෙන විදිහටයි ඔබට ඒක හොඳද නරකද සියුම්ද මෘදුද වෙන්නේ. එතකොට ඔබට පටවිය දැන් මෙතන එක්කෙනෙකුට පටවිය දැනෙන විදියයි තව කෙනෙකුට පටවි කියන එක දැනෙන විදිය වෙනත්. මම දැන් සතර මහා ධාතු මෙතන උගන්වන්න හදන්නේ. සතර මහා ධාතු වෙන ස්වභාවයන් ටිකක්. එකක් කියමු පටවි කියන්නේ මෘදු බව, සියුම් බව, ඝන බව, තද බව ඔන්න ඔය විදියට. එතකොට ඒක ඒ ස්වභාවය. දැන් ඝන ස්වභාවය කෙනෙකුට දැනෙන මේක බලන් ඉන්න ඔබට දැනෙන විදියත් ඒ ඝන ස්වභාවයම තව කෙනෙකුට දැනෙන විදියත් වෙනස්. එකම වස්තුවේ ඝන බව එක්කෙනෙකුට දැනෙන විදියයි තව කෙනාට දැනෙන විදිය වෙනස්. එයාගේ සංකල්ප ස්වභාවයට අනුව එයා කලින් ඒක අරගෙන තියෙන ස්වභාවය අනුව එයාගේ අතේ තියෙන ඕනනම් ගොරෝසු ස්වභාවයට අනුව මේ එක දේවල් වලට අනුව මේක වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට වේගයෙන් වෙනස් වෙන වේගයෙන් චලනය වෙන වේගයෙන් උදයවය සමුදය වෙන ස්වභාවයක් සහිත මෙන්න මේ පඨවියාපෝ තේජෝ කියන මේ සතර මහා ධාතු ස්වභාවයක් තුලින් නැත්තම් පඨවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක ස්වභාවයක් තුලින් මේ මොහොතේ අපේ වේ ප්‍රියමනාප බව ඊළඟට එහෙමත් නැත්තම් මේ මොහොතේ මේ කාම ගුණයේ ස්වභාවය වෙනස් කරලා එක එක විදියට හදලා එක හැඩයට එක පාටට එක හැඩයට එක විදියට හදලා මේක එක විදියට හදලා තියෙන්නේ ඔක්කොම පටවියෙන් හැදුනත් නෙමෙයි ඔක්කොම ආපෝ වලින් හැදුනත් නෙමෙයි මේ සතර මහා ධාතු හතරෙන්ම තමයි හැදලා තියෙන්නේ හැම එකම හතරෙන්මයි හැදලා තියෙන්නේ හතරෙන්ම හැදිච්ච එක අපිට එක එකේ තියෙන ප්‍රබලභාවයට අනුව අපිට කියනවා මේක සියුම් මේක ගොරෝසුයි මේක රළුයි මේක නිකන් වැగిරෙනවා වගේ එහෙම කියලා අපේ අත්දැකීම තමයි අපි කියන්නේ නැතු එතන පටවිය කියලා එකක් ගැන නෙමෙයි පටවිය කියලා කියන්නේ ඇත්තටම අපේ අත්දැකීමට පටවි ධාතුව කියන්නේ අපේ අත්දැකීමට තේජෝ ධාතුව කියන්නේ අපේ අත්දැකීමට පටවි කියලා කියන්නේ ඝන විදියට අපි ලද අපේ අත්දැකීම ඒතර ඒ වස්තුවට පටවි කියනවත් නෙමෙයි. පටවි කියලා දෙයක් තියනවත් නෙමෙයි. ඒ අදාළ දේ සම්බන්ධයෙන් අපි ඒ අත්දැකීමක් විදිහට ගත්තා. දැන් ඒක එච්චර අපි එතනින් නතර කළා. ඔන්න ඔය විදිහට වේගයෙන් මේ ස්වභාවයන් ටිකක් වේගවත් වීම තුළ මේ සබාධම තුළ යම් වූ නානත්වයක් සැකසෙනවා. එහෙම සැකසිච්ච නානත්වය දැන් ඔන්න එතනම නානත්වයක් තියෙනවා. එතනම දැන් සතරමා ධාතු කියලා එකක් නෙමේ මූලික ධාතු වලින් ධාතු හතරක් නැත්නම් 8ක් එකතු වෙලා යම් වූ ස්වභාවයන් අපිට මේ සලායතනයන්ට දනින්න සලස්සලා තියෙනවා. ඔන්න එහෙම ඇතිවිච්ච ඒ ධාතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයන් තියෙනවා. චක්කු ධාතු, සෝත ධාතු, චක්කු ධාතු, සෝත ධාතුවම කියලා මොකද්ද? ඇස කන නාසය දිව කය ආශ්‍රය කරගෙන සකස් වෙච්ච ධාතු. චක්කු සෝත ගාහන જીහුවා කාය කියලා ඔය විදිහට චක්කු ධාතු, සෝත ධාතු, જીහුවා ධාතු, කාය ධාතු ආදී විදිහට ධාතුන් දැන් මෙතන එක ධාතුවක් නෙමෙයි. දැන් ධාතු ගොඩාක් තියෙනවා. මෙන්න මේ චක්කු ධාතු, සෝත ධාතු මේ විදිහට මෙන්න මේ ධාතු ආශ්‍රය කරගෙන තමයි දැන් අර
රූප වර්ණ රූප ශබ්ද රූප ඕවා පිළිබඳව අපිට අරමුණක් එන්නේ. එතකොට මේ චක්කු ධාතු රූප ධාතු අනු මෙන්න මේවත් එක්ක චන්දරාගයෙන් බැඳිලා දැන් චක්කු ධාතුවත් එක්ක චන්දරාගයෙන් බැඳිලා චක්කු සම්පස්සේ හැදෙනවා. එතකොට සෝත ධාතුවත් එක්ක චන්දරාගයෙන් බැඳිලා හැදෙන්නේ චක්කු සම්පස්සේ නෙමෙයි සෝත සම්පස්සේ. දැන් ඒක ඔය වචන ලකුවට තේරෙන්න ඕනේ නෑ. එතකොට දැන් මේ චක්කු දැන් එක පැත්තකින් සතර මහා ධාතුන්ට අනුවත් මේක විචිත්‍ර වෙනවා. එහෙම තේරුම් ගන්නකො. ඊළඟට චක්කු ධාතුවට අනුව සෝත ධාතුවට අනුවත් මේවා විචිත්‍ර වෙනවා. ගාහන ධාතුවට අනුවත් මේවා විචිත්‍ර වෙනවා. මේ වෙනස් වෙනවා කියන එක. එතකොට ඒකට අනුව මේකත් එක්ක චන්ද්‍ර රාගයෙන් බැඳිලා හැදෙන සම්පස්සයත් තව එකක් එක්ක හැදෙන සම්පස්සයත් එතනත් වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස්කමත් එක්ක සිද්ධ වෙන ටිකක් ඔන්නෝම වෙනවා. මේක තේරුම් මේ ටික තේරුණාම ඇති ඔබට මේ විදිහට මේ ධාතුන්ගේ නානත්වයක් තියෙනවානේ. සතර මහා ධාතු වල නානත්වයක් තියෙනවා. තව පැත්තෙන් චක්කු ධාතු සෝත ධාතු ඒවැ නානත්වයක් කියන විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ විවිධත්වය නිසා මේ ධාතු නානත්වය මේ විදිහේ මේ විවිධත්වයත් එක්ක චන්දරාගයෙන් බැඳුනහම දැන් අපිට අපේ සංඥාවලත් නානත්වයක් හැදෙනවා. ඒකයි මට මේ කියන්න ඕනුනේ. ඇයි දැන් අඹ ගෙඩියක් දැක්කහම එක්කෙනෙක් කියයි අපෝ ඇඹුල්. අනේ මම ඇඹුලට තමයි හරිම කැමති. නැත්තම් මම කැමති ඉදිච්ච අඹ වලට. නෑ මම කැමති ගැට කන්න. ඔහොම එක එක්කෙනාගේ මේක මේ දකින්න විදියත් එක්ක එක එක්කෙනාගේ සංඥානානත්වයක් වෙනවා. ඔන්න දැන් මේ විදිහට ධාතුනානත්වය නිසා ඔන්න සංඥානානත්වයක් උපදිනවා. දැන් මම අර කිව්වේ දැන් මේ කාමයේ හොයන්නේ ඒක කියාගන්න මම මේ දඟලන්නේ මහන්සි වෙන්නේ. ඇයි අපි මෙච්චර මේ නවත්තන්න නැතුව මෙහෙම කාමයේ හොයන්නේ? ඒ හොයන්නේ අපිට ඒව ඕනෙම විදිහට ආසහිතන විදිහට මවලා දීලා තියෙනවනේ. මං කියන්නේ එහෙම මැවිල්ලක් මැවුනේ මෙන්න මෙහෙමයි. මේ මැවිච්ච විදිය කියන්නේ. දැන් ඔබට මේ දෙවියන් වහන්සේ මම මේ පෙන්වන්නේ. මේ ලෝකේ කවුරු හරි මැව්වා කිව්වනම් ඒ මවපුගේ නාමය පෙන්වන්නේ. එතකොට මේ විදිහට මෙන්න මේ නානත්වය නිසා මේ දැන් ධාතු නානත්වය නිසා ඔන්න සංඥානානත්වයක් උපදිනවා. දැන් ඔන්න එක එක්කෙනාගේ සංඥානානත්වයක් වෙනස්. දැන් ඒ සංඥානානත්වය නිසා ඊළඟට දැන් සංකල්පනානත්වයක් ඇති වෙනවා. අර සංඥානානත්වය නිසා දැන් නානත්ව වූ සංකල්ප ඇති වෙනවා. දැන් අපි එක එක්කෙනාට එක එක්කෙනේ අදහස් තියෙනවා දැන්. එයා දැකපු දේ එයා ගත්ත සංඥාව වෙනස් නිසා එයා ගත්ත සංඥාවට අනුව එයාගේ සංකල්පය වෙනස්. එතකොට එයා කියනවා නෑ එහෙනම් අපි දැන් විලාඩ්ම හදමු. නෑ අපි කර්තකොළඹන් හදමු. නැත්නම් එක එක්කෙනාට දැන් එක දැන් සංකල්ප තියෙනවා. එහෙම හොඳයි නරකයි යසයි නැත්නම් වැඩක් නෑ. ඔහොම එක සංකල්ප තියෙනවා. දැන් ඔන්න සංකල්පයන්ගේ නානත්වයක් තියෙනවා. දැන් සංකල්පනානත්වය නිසා ඊට පස්සේ ඡන්දනානත්වයක් ඇති වෙනවා. දැන් ඔන්න එතකොට දැන් එක අයගේ එක කැමැති අකමැතිකම් වෙනස්. කළු පාටට කැමති, මගේ සුදු පාටට කැමති, ඉදිච්ච අඹ වලට කැමති, අමු අඹ වලට කැමති. ඔබ ඡන්දනානත්වය ඇති වෙනවා. ඡන්දනානත්වය නිසා ඊට පස්සේ පරිදාහනාන. දැන් මේ ඡන්දේ නිසා දැන් දැන් 1000ක් ඇති වෙනවා. ඇයි මේ? කොහොම හරි ගන්න ඕනේ, කොහොම හරි කරගන්න ඕනේ, කොහොම හරි කන්න ඕනේ. ඒකම කන්න ඕනේ. හිතවල ලොකු වෙනකම් බලාගෙන ඉන්නවා. නැත්තම් පෝර දාලා හරි වස දාලා හරි කොහොම හරි හදා ගන්න ඕනේ. දැන් පරිදාය කොහොම හරි අන්නේ පරිදාහනානත්වයේ කියන තැන තමයි කිලසුත් නිරූපණ වෙනවා. දැන් ඒක ලබා ගන්න කියලා කොහොම හරි අපිව පොළඹවනවා, තල්ලු කරනවා. මේ 10න් පුච්ච මේ පරිදාහනා ඒකත් එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාගේ සංකල්පීමය රාගයට ඒකත් වෙනස්. දැන් පරිදාහනානත්වය නිසා ඔන්න පරිවේෂණනානත්වයෙන් එක එක්කෙනා එක විදිහට හොයන්න හදන්නේ. බුදුහාඳුරු ඉපදුනේ ලංකාවේද, බුදුහාඳුරු ඉපදුනේ ඉන්දියාවේද, බුදුහාඳුරු අපේ කරගන්න හොඳද මේ පරිවේෂණනානත්වය. දැන් රහතන් වහන්සේලා පරිවේෂණනානත්වයක් තියෙන්න පුළුවන්ද? මේ කියන ක්‍රමයට පරිවේෂණනානත්වයක් තියෙන්න බෑ. එතකොට පරිවේෂණනානත්වයක් ඇතුළේ රහතන් වහන්සේලා බුදුවරු ඉපදිච්ච තැන් හොයවිඳීද? එහෙම හොයන්න ඕනේ නෑ. ඇයි උන්වහන්සේලා මේ ලෝකයේ නානත්වයක් තුල තියෙන කියලා දන්නවා. ඒක සතර මහා ධාතුවේ නානත්වය තුල ඉඳන් මේ ලෝකෙ මෙහෙට ඇවිල්ලා. එතකොට ඒ ස්වභාවය ඇතුලේ බුදුවරු ඉපදිච්ච තැන, පිරිනිවිච්ච තැන, ඊට පස්සේ අර පොත තියෙන තැන, මේ පොත තියෙන තැන, අර වචනේද හරි මේ වචනේද හරි ඊට පස්සේ වචන එක්ක හැප්පෙන්නේ එහෙම යන්නේ නැහැ. හැම වෙලාවම මේ සත්‍ය දැක ඒ යථාර්ථයත් එක්ක හික්මෙන්න උත්සාහ කරනවා. ඒ නිසා එවැනි ස්වභාවයක් තුල හික්මෙන්න උත්සාහ කරන ආර්යෝ
එවැනි ස්වභාවයක් තුල හික්මෙන්න උත්සාහ කරන බුදුවරු මෙන්න මේ විදියට විවිධාකාර විදියට ඔන්න ඔහොමයි ලෝකය හැදුනේ. විවිධ වූ විචිත්‍ර වූ ලෝකය හැදුනේ ඔන්න ඔය විදියටයි. ඔහොම හැදුන ලෝකයේ ඇතුලේ දැන් මේ විදියට ඔන්න දැන් තියෙනවානේ දැන් රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. දැන් ඔන්න අනිත් පැත්තෙන් ඇස කන නාසය තියෙනවා. චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. දැන් මම අර මුලදීම කිව්වා මේ අபிසංකාර ලෝකේ හදලා මෙහෙම යන්න මේ විඥාණය තමයි මේ පැවැත්ම සකස් කරලා දෙන්නේ. දැන් ඔන්න ඇහැයි කනයි වර්ණ රූපය උදව් කරගෙන කනයි ශබ්ද රූපය උදව් කරගෙන මේ විදිහට උදව් කරගෙන චක්කු විඥාණය සකස් වෙනවා. තින්නම් සංගති පස්සෝ ඔන්න දැන් පස්සේ නානත්වයට අනුව දැන් පස්සේ හැදෙනවා. මොකද දැන් ඇහි නානත්වයේ තිබ්බා, රූපේ නානත්වයේ තිබ්බා, විඥානයේ නානත්වයක් තියෙනවා. ඊට පස්සේ දැන් එතන ඒක තුලම හැදිච්ච පස්සේත් නානත්වයක් හැදෙනවා. එතකොට දැන් මෙතන එක්කෙනෙක් තුල හැදෙන පස්සේ නානත්වයයි අනිත් වෙනා තුල තියෙන පස්සේයි වෙනස්. එක වගේ නෑ. දැන් ඔය හැමෝටම දැන් මාව මෙතන අරමුණුව මේ රූපේ අරමුණුව කියලා හිතන්න. හැබැයි එක එක්කෙනා දැන් එක්කෙනා මොන කියන මෙලෝදියක් තේරෙන්නේ නැහැ, මොනවා කියනවත් දන්නේ නැහැ. දැන් හොඳටම පැය ගාණක් ගියා තාමත් මොනවා කියනවද මම යන්තම් තේරෙනකොට නෑ මොකද්ද ලෝකයේ ඇතුලේ මොකද්ද දෙයක් කියන්න හදනවා. ඒ කියන්න තියෙන දේ ඇතුලේ සමහරලාට හරියට තේරෙනොත් ඇත්තටම අර බුදුවරු කියපු අර බය විය යුතුයි කියන තැනින්වත් මට ගැලවෙන්න හම්බුනොත් එහෙම කෙනෙකුත් ඉන්න තියෙනවා. ඒතකොට නැත්තම් ඒ ඇහැට හෝ දැන් මේ ශබ්දයට හෝ මේ වචනයට හෝ ඒ තුල හෝ එහෙම කැමැති වෙන අකමැති වෙන එහෙම ස්වභාවයන් මේ මොහොත තුලත් ඒ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට චක්කුංච පටිච්ච රූපේ දැන් ඒ විදියට අසත් කනත් අසත් වර්ණ රූපයත් කනත් ශබ්ද රූපයත් ආදී විදියට මේවා උදව් කරන චක්කු විඥානය තියෙනවා. ඒතර මේ තුලත් නානත්වයක් තියෙනවා. විඥානයේත් නානත්වයක් තියෙනවා. ඒ ඔස්සේ කොට රැගෙන පස්සේත් නානත්වයක් තියෙනවා. අර කිව්වාගේ මේ මොහොතෙත් ඔබ තුල එක එක්කෙනා ගොඩනගෙන පස්සේට අදාළ ලෝකය වෙනස්. සමහරු ඇලෙන ලෝක ගොඩනගන්න පුළුවන් ධර්මයේ සම්බන්ධයෙන් උනත්. සමහරු ගැටෙන ලෝකයේ ඇති කරන්න පුළුවන් දැන් ගෙදර තියෙන කෑම එක මතක් වෙලා ගෙදර ගිහින් උයන්නත් තියනවා වගේ කියලා. මේ විදිහට ඇලෙන මේ මොහොතේ දැන් ලෝකය සමුදය කරනවා. මේ මොහොතේ ලෝකය මේ මොහොතේ ලෝකය ඒ ලෝකෝස්සේ දැන් චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. දැන් මේකෙන් ඔන්න සැප වේදනා දුක් වේදනා ඒ කැමැත්තට අකමැත්තට අනුව සැප වේදනා දුක් වේදනා හට ගන්න උපේක්ෂා වේදනා හදනවා. ඊට පස්සේ ඒ වේදනාවට ඒ වේදනාව කැමැති එකක් නම් ඒකට චන්ද්‍රාගයෙන් බැඳෙනවා. අකමැති එකක් නම් ද්වේෂයෙන් ගැටෙනවා. ඔන්න ඒ විදිහට තණ්හාව ඇතිවෙනවා. වේදනාපච්චය තණ්හා. ඒ තණ්හාව නිසා උපාදානය වෙනවා. දැඩි කොට අල්ල ගන්නවා. ඒ උපාදානයෙන් ඔන්න භවය සකස් වෙනවා. භවපච්චය ජාති ඒ විදිහට අන්තිමට ජාතියක් සකස් වෙනවා. ඒ ජාතියත් එක්ක මේ මොහොතේම සකස් වෙන ඒ ජාතියට අනුව ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛනෝමස්ස ඔන්න දුක සකස් වුණා. ඔය ලෝකය සකස් වුණා. එතකොට ඒ ලෝකය සකස් වෙන්නම නේද ඔය දුක සකස් වෙන්නේ නේද අර කියන අර පියමනාප රාගෝපනිශ්චිත සුවය සොම්නසගෙන ආපු කාම ගුණ ටික හේතුනේ. හැබැයි අපිට තේරලා තිබ්බේ නෑ ඕවා අපිට සැපමයි ගේන්නේ. මාව යම් විදියක සැපවත් කළා නම් ඕවම තමයි මාව සැපවත් කළේ. මම යම් විදියක වින්දනම් ජීවිතය කියන්නේ විඳින්න ඕන එකක්. ඒක විඳින්න නම් කොච්චර හරි ඇහැ පිනවන්න ඕනේ, කන පිනවන්න ඕනේ, දිව පිනවන්න ඕනේ, කය පිනවන්න ඕනේ. පිනවන්න තමයි විඳින්නේ. විඳින්නේ ඇත්තටම සැපක් නෙමේ දුකක් කියලා එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැත්තේ අවිද්‍යාවෙන්. එයා ඒ හීනෙන් ඇහැරිච්ච දවසට තේරෙනවා අයියෝ මොකද්ද මම මෙච්චර කාලයක් කළේ. මේ ජීවිතේ මම මෙච්චර කාලයක් මේ මෝඩකම නැටුවානේ. අනේ මීට කලින් මෙහෙම වුණාද කියලා එදාට හැබැයි එයාට හිතෙන්නේ නැහැ. මොකද එදාට එයා ඒ ඉන්න තත්ත්වය ගැන එයා තෘප්තිමත් නිසා. හැබැයි එහෙම නොවන මතු පිටින් තේරෙන කෙනෙකුට නම් හිතන්න පුළුවන් නෑ මට මීට කලින් එතෙන්ට යන්න පුළුවන් නම් නා. නමුත් හැබෑවටම ඒ ස්වභාවය අවබෝධ වෙනකොට මීට කලින් ඒවා යට අදාළ නැහැ. මීට කලින් උනත් එකයි කොහොමත් එකයි වෙන්න තියෙන දේ උනා නම් එච්චරයි.
ඒ නිසා මෙන්න මේ විදියට මේ ලෝකය ගොඩ නැගෙනවා. එතකොට මේ විදියට ගොඩ නැගෙන මේ ලෝකයේ පින්නතුනේ අර විදියට අවිද්‍යාව ප්‍රත්‍ය කරන අර විදියට ගොඩ නැගෙන මේ ලෝකයට අපි කියනවා සංකාර කියලා. ඒ සංකාර කියන තැන ඇත්තටම ස්කන්ධය ගොඩ නැගෙනවා. ඒ වගේම ඒ සංකාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අபிසංකාර කරා නම් චන්දරාගයෙන් බැඳිලා ඒ ඇලීම ගැටීම උපාදානය මත ගොඩ නැගෙන එකට උපාදානස්කන්ධය කියලා කියනවා. මේ විදිහට ගොඩ නැගෙන සසර හරි ලෝකේ හරි සංකාර හරි උපාදානස්කන්ධය හරි මොකක් හරි බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා අනිච්චයි සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි කියලා. මේ විදිහට මේ ගොඩ නැගෙන අபிසංකාර ලෝකය ඒක අනිත්‍යතාවය මේ අනිත්‍යතාවය සංකතභාවය සංකාරවලත් අபிසංකාරවලත් දෙකටමයි තියෙන්නේ. ස්කන්ධ උපාදානස්කන්ධයටත් පංචස්කන්ධයටත් පංච උපාදානස්කන්ධයටත් දෙකටමයි තියෙන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය අනිත්‍යයි පංචස්කන්ධය අනිත්‍ය නැහැ කියලා එහෙම එකක් නැහැ. එතකොට අபிසංකාර ලෝකය අනිත්‍යයි සංකාර ලෝකය අනිත්‍ය නැහැ විපාක ලෝකය අනිත්‍ය නැහැ කියලා එහෙම එකක් නැහැ. ඒතර මේ හැම එකම අනිත්‍යයි. හැබැයි ඒකෝක අනිත්‍ය වුණත් අනිත්‍යතාවයක් තුල දුක පවතින බවත් ඇත්තයි. හැබැයි මෙතන ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ අபிසංකාර ලෝකය නැත්තම් උපාදානස්කන්ධය. මොකද එතනනේ මම ඉන්නේ. මං ඉන්න තැන විතරයි මට ඒක අදාළ වෙන්නේ. මම ඉන්න තැනක මට ඒ දුක මං අදාළ කරගෙන. උපාදාන ලෝකයේ ඇතුලේ උපාදානස්කන්ධය ඇතුලේ මම ඉන්න නිසා දැන් මට ඒ දුක අදාළයි. අபிසංකාර ලෝකයේ ඇතුලේ තමන් ඉන්න නිසා දැන් තමන්ට ඒක අදාළයි. ඒ තමන් ඉන්න නිසා තමයි ඒ දුක තමන්ට අයිති උනේ. එහෙම නැතුව දැන් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ඇතුලේ ඒක ඇතුලේ තමන් ඒ ලෝකයෙන් තුල නැති නිසා ඒක අනිත්‍යභාවයේ දුකක් වුණත් තමන්ට ඒක අදාළ නැහැ. එතන තමන් නැති නිසා. තමන් එතන තමන් කියලා කෙනෙක් හදාගන්න නැති නිසා. එතකොට සංකාර ලෝකයේ තුලත් මේ ස්වභාවය අபிසංස්කරණය කිරීම තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන අபிසංස්කරණය කියලා කියන්නේ මේ කියන කාම ගුණ උදව් කරගෙන චන්දරාගයෙන් බැඳිලා අර මේ සංසාර ගමන දුවන්න හදන තෙල් ටික පිම්පව් ටික. එතකොට එතන ඒව කරන තැන මම ඉන්නවා තමන් ඉන්නවා අபிසංස්කරණ ලෝකයේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදියට අර බුදුරජාණන් වහන්සේ කියන මේ කාම ගුණය පහක් ඉන්නවා. මේ කාම ගුණය පහ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනෙන් දිවෙන් කයින් දැනගත යුතු ඉෂ්ඨකාන්ත මනාප රාගෝපනිශ්චිත කාමෝපනිශ්චිත රාගෝත්පත්තියට හේතු මේ රූප ශබ්ද ගන්ධ වෙච්ච මේ දේවල් මෙන්න මේ දේවල් මේවට බැඳීමෙන් හැදෙන යම් වූ සුවයක් සොම්නසක් තියෙනවා නම් බුදුහාඳුර කියන ඒකට බය වෙන්න ඕනේ. ඒක අනාර්ය සුඛයක්. ඒක සුඛයක් තමයි. ඒක සුවයක් බව අපිට දැනෙන බව ඇත්තයි. හැබැයි ඒක බය විය යුතු එකක්. ඒක හල යුතු සුඛයක්. ඒක අනාර්ය එකක්. ඒක පෘථග්ජන සුඛයක් කියලා බුදුවරු දේශනා කරන්නේ. ඒ නිසා එන්නේ ස්වභාවයේ සහිත මේ ලෝකයෙන් මිදෙන්න නම් මේ කාම ලෝකයෙන් මිදෙන්න නම් මේ දුකෙන් මිදෙන්න නම් මේ එහෙම ස්වභාවයක් සහිතව අමූතු ස්වභාවයකට අපිව මුලා කළා අවිද්‍යාව නිසා වර්ණවත්ව විචිත්‍රවත්ව විවිධ විදියට මේ කාම ලෝකය හදලා කාම ගුණයන් හදලා ඒ කාම ගුණයන් අපිට කාමයේ වගේ පෙනෙන්න සලස්සලා ඒ තුලත් අපිව මුලාවටපත් කළා දිගට පෙනෙන දේ දැනෙන දේ හොයාගෙන යන තැනකට අපිව ගෙන ගියේ මේ සබාධාමේ තියෙන හරි අපූර්ව රැවටීමේ කලාවක් කියන එක තේරුනොත් ඒ රැවටීමේ කලාවෙන් නිදහස් වෙන්න සබාධාම තුල මේ සිදුවන සිද්ධිය ඒ ආකාරයෙන්ම තේරුම් ගත්තොත් ඒ තීරුම් ගැනීම පටිච්ච සමුප්පාද ධර්මයන්ට අනුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට අවබෝධ වීමත් එක්ක හැබෑවටම මේ ලෝකයේ සමුදය වෙන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් කියලා තේරෙනකොට අවිද්‍යාවට තණ්හා අවිද්‍යාවෙන් මවලා දීලා අවිද්‍යාවෙන් සකස් කරලා දීපු මේ සංස්කරණය කරලා දීපු දේවල් වල තියෙන හිස් බව ඒවැය තියෙන හරවත් නැති බව හරසුන් බව තේරුණාට පස්සේ ඒ හරසුන් වූ ලෝකයෙන් හිස් වූ ලෝකයෙන් දුකක් සහිත ලෝකයෙන් ගැලවෙන්නට අවශ්‍ය කරන ප්‍රඥාව ඔබ තුල සමුදය වන්නට
මේ දේශනාව පින්නතිව බහැම දිනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදැහැති පින්නතුනි, අද දවසේ ප්‍රඥා රූපවාහිනියොස්සේ විකාශනය වන මේ උතුම් සිරි සදහම් දේශනාව ශ්‍රවණය කරන්නට පින්නති ලෝකවාසී බෞද්ධ ප්‍රඥාවන්ත මිනිසයන්ට ඉදහස ලැබලා දුන්නේ පින්වන්ත පිරිසක්, දානයට කැමති පිරිසක්, ඒ දානයන් අතරින් ඉහළම දානය පූජා කරන්නට කැමති පිරිසක්. ඒ පින්නතුන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධර්ම දානය පූජා කරන සියලු ලෝක සත්‍යෝ උතුම් වූ නිර්වාණයෙන් සැනසෙත්වා කියන හැඟීමෙන්. ඒක මහ පුදුම හැඟීමක්. දිගින් දිගට පවත්වන්න උත්සාහ කරන ලෝකයක්. ඒ ලෝකය නවත්තන්න මඟ පෙන්වනවා කියන එක පහසු නෑ. ඒ ලෝකේ නවත්තන්නට මඟ පෙන්වන්නට හිත් පහළ වෙනවා කියන එකත් ලෝකෙ නෑ. ඒ නිසා හැම වෙලාවකම නතර වෙනවා වෙනුවට පවත්වන්නම හිතන ලෝකයක මේ පින්නතුන් කල්පනා කළා අපටත් නතර වෙන්න ඕනේ. අපිත් නතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. තවත් ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් ඒ නැවැත්ම උදෙසා වීර කරන්න අපට උදව් කරන්න තියනවා නම් මේ ලෝකේ එවැනි වටිනා තවත් දෙයක් නැහැ. එහෙම සිතුවිල්ලකින් ගොතටුව ආඩිහේන පදිංචිව සිටි පර්ලෝසපත් නෙල්සන් ටෙන්නකෝන් පින්වත් ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ කැමැත්තෙන්, ඒ වගේම ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ කැමැත්තෙන් අද දවසේ මේ ධර්ම දානමය පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ සී සෙනවිරත්න පින්නති උපාසිකා මෑණියන් සහ දරුවෝ 3 දෙනා, බෑනාවරුන් 3 දෙනා, මුණුපුරු මිනිපිරියන්, පවුලට සහ සම්බන්ධ ළඟම ඥාතීත මිත්‍රාදී මේ හැම දෙනාම එකතු පහදු වෙලා විශේෂයෙන්ම ඒ සී සෙනවිරත්න උපාසිකා මෑණියන් මූලිකත්වයේ තබාගෙන මූලිකත්වයේ සිටමින් මේ දරුවන්ටත් යහමඟ පෙන්වමින් දරුවන්ටත් වටිනා දේ පෙන්වමින් අද දවසේ මේ උතුම් සත්‍යාව සිදු කරන්නට එතුමිය වාසනාවන්ත වුණා, භාග්‍යවන්ත වුණා. එතුමියගේ වාසනාව මේ දරුවොත් එක්ක ඥාතීන් එක්ක බෙදා හදා ගන්න එතුමිය වාසනාවන්ත වුණා. ඒ නිසා මේ මොහොතේ මේ සිදු කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ශක්තිය විශේෂයෙන් සී සෙනවිරත්න පින්නති උපාසිකා මෑණියන්ටත්, ඒ වගේම එතුමියගේ දරුවන් තිදෙනාට, දියණියන් තිදෙනාට, ඒ වගේම මේ බෑනාවරුන්ට, ඒ වගේම මේ දරු මුණුපුරන් සියලු දෙනාට සහ සම්බන්ධ වෙච්ච උදව් උපකාර කළ හැම දෙනාටම මේ සියලු ශක්තිය එකසේ උපනිශ්‍රය වේවා. දිනෙන් දින ලෝක ධර්මයන්ගේ සත්‍යතාවය වැටහෙන ස්වභාවයට දහම්මග එලිපෙහෙලි වේවා. ප්‍රඥා ලෝකයෙන්, සද්ධර්මා ලෝකයෙන් සිත්සතන් එලිපෙහෙලි වෙලා සක්කාය දිට්ඨිය අඳුරු දුරු වෙලා සම්මා දිට්ඨිය ආලෝකය පහළවන්නට, මේ ජීවිත වශයෙන් සුවපත් වන්නට, ඒ ජීවිතය තුළ ලැබුණු සන සම්පත්තියෙන් පළලලාගෙන සම්බුද්ධ ශාසනයක උතුම් වූ ආර්ය ශ්‍රාවකයන්, ආර්ය ශ්‍රාවිකාවන් බවට පත්වන්නට අවශ්‍ය කරන මහ බලයේ ශක්තිය මේ ධර්ම දානය තුලින් දාන පාරමිතාවක් බවට පත් වෙලා ඔබ හැම දිනාටම මේ සම්බුද්ධ ශාසනය පරිභෝජනය කරන, මේ සම්බුද්ධ ශාසනයේ ඵල නෙලන උතුම් වූ පින්වන්ත බුදු පුතුන්, බුදු දරුවන් බවට පත්වන්නට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හැම දිනාටම එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. විශේෂයෙන්ම මේ පින්නතුන් මේ උතුම් කටයුත්ත සිද්ධ කරන්නේ තමන්ගේ පරලෝසපත් ගොතටුව ආණ්ඩිහේන පදිංචිව සිටි ඒ නෙල්සන් ටෙන්නකෝන් සෙනෙහබර ස්වාමි පුත්‍රයාණන් පියාණන් ඇතුළුව අම්බලන්තොට බැරගම පදිංචිව සිටි ජී සෙනවිරත්න සෙනෙහබර පියාණන්, සභාපති රංහොටි මෑණියන්, ඕදිරිස් තෙන්නකෝන් පියාණන් හා නැන්සි සමරරත්න මෑණියන් ඇතුළු
මාපිය පරම්පරාවේ මිය පරලොව ගිය සියලු සහලේ ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ ඇත්තන්ටත් යම් විදියක ශක්තියක් වෙනවා ඒ ඇත්තන්ටත් යම් විදියක හයියක් වෙනවා නිවන් මඟ පූර්ණේ කරගන්නට ඔබ මේ මොහොතේ ගොඩනගාගත් ශක්තිය ඒ පින්වත් ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ සසරගත වැරද්දකින් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකින්වත් මිදේවා, සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් වූ අජරාමර නිවනින් සැනසේවා කියන අදහසින් ඥාතීන්ට පින්දීමක් වශයෙන් හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. සියලු පින්වන්ත දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා, උතුම් වූ නිවනින් සැනසේවා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන් නම් සෙල් මුදුනටින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල් ඌ නිති සුවදෙන ජිනවදන් ගංග බෝකල් ගලාවාසව් සතන් සනසා. සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං. මෙම උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා 2020 වර්ෂයේ දෙසැම්බර් මාස 4 වන දින පරලෝසපත් ගොතටුව නගරයේ ආණ්ඩිහේන ග්‍රාමයේ පදිංචිව සිටි නෙල්සන් තෙන්නකෝන් ස්වාමි පුරුෂයාට පියාණන්ට මා මණ්ඩියට සීයාට පින් අනුමෝදන් කිරීම පිණිස ගොතටුව ආණ්ඩිහේන පදිංචි භාර්යාව සී සෙනවිරත්න, සුරේඛා, රතිකා, ඉෂාකා යන දියණියන්ද, ප්‍රදීප්, දීපාල්, ප්‍රසංග යන බෑනාවරුන්ද, සිලුමි, සනුල, සනුජ යන මිනිබිරිය සහ මුණුබුරන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නෙල්සන් තෙන්නකෝන් පියාණන්ට මෙම ධර්ම දාණයෙන් ජනිත වන කුසලය අනුමෝදන් වේවා. සතර දුක් නිමා කර ඉක්මන් භවයකදීම ධර්ම අවබෝධය ලැබේවා. අම්බලන්තොට බැරගම පදිංචිව සිටි ජී සෙනවිරත්න පියාණන්ට, සභාපති රංහොටි මෑණියන්ට, ඕදිරිස් තෙන්නකෝන් පියාණන්ට, නැන්සි සමරරත්න මෑණියන්ට ඇතුළු දෙපාර්ශවයේම මියගිය සහෝදර සහෝදරියන් සහ සාංශාරික ඥාතීන්ට මෙම කුසල් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදීම සසර ගමන නිමා කරගනිත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිවන් මඟ කියා දෙන අනෙකුත් මහා සංඝරත්නයටත් මේ භවයේදීම උතුම් වූ සත්‍ය අවබෝධය ලබා ගනිත්වා. එසේම පවුලේ සියලු දෙනාටත් දායකත්වයේ දරූ සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් ඉක්මන් භවයකදීම ධර්ම අවබෝධය ලැබ මේ ගොහර වූ සතර කතරින් ඈතර වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.